ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වත් ඔබට. ජීවිතයට පාරහදන කල්යාණ මිත්‍රත්වයේ අත්තල ශ්‍රද්ධා රූප වාහිනිය සතියන්ත යොවුන් දහම් වැඩසටහන සමගින් ඔබ සමගින් ඒකාත්මික වන්නයි දැන් සූදානම් වෙන්නේ. එක්තරා ගීතයක තියෙනව කොටසක් දියාලුවෝ වේලිතනා ඇලුදල හරවාවි කියලා. ඒ කියන්නේ මේ ගොවියා අහකට ගලාගෙන යන වතුර පාර Tamanගේ කුඹුරට හරවලා කුඹුර සාරවත් කරගන්නවා. කුඹුර සාරවත් වෙනකොට රටේ කෘෂිකර්මාන්තය සාරවත් වෙනවා. මේ අහක යන දී සීරාවක් අරගෙන පොළවට හරවලා පොරව මේ විදිහට හදාගෙන සාරවත් අස්වැන්නක් ගන්න පුළුවන් නම් අපේ හිතත් මේ විදිහට අපිට මෙල්ල කරගන්න පුළුවන් නම් කොයිතරම් අපූර්වයිද? ඒ ගායන ශිල්පියා ගීතෙන් අහන්නේ ඒ කතාව. ඉතින් ඔබේ හිත ඔබට අවනත කරගන්න, ඔබට මහෝපකාරී වෙන, ඔබට මඟ කියා දෙන මාධ්‍යකරණයේ ලෙන්ගතු කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනිය අද මේ විදිහට ඔබට ආමන්ත්‍රණය කරද්දී මේ සඳහා දායකත්වය ලබා දෙනවා විචිත්‍ර පින්කම් සමූහයේ පින්වත් පිරිසගේ මූලිකත්වයෙන් බුදුසවිය සමාජ සත්කාර පදනම සදහම් මිතුරෝ පින් ගිණුම සහ මනුලොවින් සුගත රැකවරණ යාත්‍රා යන සංවිධානවල සමාජික පින්වත් පිරිස. මේ කල්යාණ මිත්‍රයන්ගේ දායකත්වයෙන් අද ඔබට සමීප කරවන සතියන්ත යොවුන් දහම් වැඩසටහන සඳහා අප කෙරෙහි දයන කම්පාවෙන් වැඩමවා වදාළ මහමෙවුනාව භාවනා අසුපවාසී කාරුණික පින්වත් ස්වාමින් වහන්සේ. පින්වත් ඔබ වහන්සේව අපි පළමු කොටම පාද නමස්කාරයෙන් වන්දනා කරමින් පිළිගනු ලබනවා. අවසරයි පින්වත් ස්වාමීනි. මේ ලෝකයේ විවිධාකාර වටිනා කියන දේවල් තියෙනවානේ. අපිත් කැමති වටින කියන දේවල් අපි ළඟට ගන්න. මේ විශ්වයේම තියෙන වටින දේ අපි ළඟට අරගනිමු. තෙරුවන් සරණ යමු. ඒ සඳහා පින්වත් ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරමු අප සමග කෙරෙහි මහත් වූ දයානුකම්පාවෙන් තිසරණ සහිත පංචශීලයේ පිහිටුවා වදාරන්නට. අවසරයි පින්වත් ස්වාමීනි. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. අපි සීලය සමාදන් වීම පිණිස පළමු කොට එකටම নমස්කාරය කියලා තෙරුවන් සරණ යමු. කියන්න මා සමගම සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. උතුම් වූ පංචශීලය සමාදන් වෙන්න මා කීවහම කියන්න. සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම
වැලකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. පින්වත් ස්වාමීන් වහන්ස පින්වත් ස්වාමීන් වහන්ස උතුම් තිසරණ සහිතව උතුම් තිසරණ සහිත මා සමාදන් වූ මේ සිල්පද මා සමාදන් වූ මේ සිල්පද ජීවිතය තිබෙන තුරාම ජීවිතය තිබෙන තුරාම ඉතා ගෞරවයෙන් ඉතා ගෞරවයෙන් මම ආරක්ෂා කරමි. මම ආරක්ෂා කරමි. මාගේ මේ සීලය මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද මතු ජීවිතයේ සුගතිය පිණිසද මතු ජීවිතයේ සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. පිනත් ස්වාමීන් වහන්සේ අපි පින්වත් ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරනවා. පළමුවටම අප සැම තෙරුවන් සරණ සහිත පංචශීලයේ පිහිටවලු පින්වත් ඔබ වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා සත්‍යන්ත යොවුන් දහම් වැඩසටහන ඔබට සමීප කරවන්න අද දායකත්වය ලබා දුන්න විචිත්‍ර පින්කම් සමූහයේ පින්වත් පිරිසගේ මූලිකත්වයෙන් බොදුසවිය සමාජ සත්කාර පදනම සදහම් මිතුරෝ පින්කිනුම සහ මනුලොවෙන් සුගති රැකවරණ යාත්‍රා යන සංවිධානවල සමාජික පින්වත් පිරිස. දැන් මේ පිරිස සම්බන්ධ වෙලා අද දවසේදී මෙලෙස දායකත්වය ලබා දෙනකොට පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපේ සමාජයේ නූතනයේ තියෙන දෙයක් මේ සමාජ මාධ්‍ය කියන එක ඉස්සර කාලයේ රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත ප්‍රබල මාධ්‍යයන් වුණා. දැන් සමාජ මාධ්‍ය ප්‍රබලයි. හැබැයි සමාජ මාධ්‍ය සීමාමායිත් නැහැ. අසීමාන්තිකයි. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඕන වැඩක් කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක වෙන ස්වාමීන් වහන්සේ මේ අද මේ සාකච්ඡාවට එන්නටත් පෙර ආතුව මමම පෞද්ගලිකවත් වෙන දෙයක් මේ සමාජ මාධ්‍ය තුල විවිධාකාර ගැටුම් ඇති කරගන්නවා. විශේෂයෙන්ම මේ වයස අවුරුදු 16 17 පුඩි දරුවන්. ඒක නිකනුත් නෙමෙයි ප්‍රසිද්ධියේ කියන්න බැරි වචන හසුරුවමින් ඉතාමත්ම ආවේගශීලීව බොහොම දරුණු විදිහට වචන හරඹන නිරත වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ ඇයි මේ තරම් මේ ආවේගශීලී භාවයක් නූතන පරපුර ඇති වෙලා තියෙන්නේ? නමෝ බුද්ධාය. පළමුව ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, පින්වත් යොවුන් දූ දරුවනේ, අද මේ යොවුන් දහම් වැඩසටහනේ ආරම්භය විදිහට විමසපු කාරණාව මේ වර්තමාන සමාජ මාධ්‍ය ක්‍රමය තුළ අපිට දකින්න ලැබෙන දේ ආවේගශීලීව කටයුතු කරන බව. ආවේගශීලීකම කියන එක මේ මිනිස්යාගේ ජීවිතේ මේ මිනිස්යාගේ තියෙන වැදගත්කම සම්පූර්ණයෙන්ම නැසලා දාන්න හේතු වෙනවා. ඊළඟට ආවේගශීලී බව ගත්තහම ඒක පාලනයකින් තොරව තව තවත් ඉස්සරහට ගියොත් ඒකේ අවසාන ප්‍රතිඵල හරි භයානකයි. දැන් අපි ගත්තොත් එහෙම ගොඩාක් සිදුවීම් ඔය බන්ධනාගාරගත වෙන්න වගේ වෙන සිදුවීම් ගත්තාම ගොඩාක් දෙයකට දිල්ෂාන් හේතු වෙලා තියෙනවා ආවේගශීලී බව. ඒ වෙලාවේ හදිස්සියේ කලබලයට ගන්න තීරණේ, කලබල වීම. ඒකට ඒ කලබලය තුළ එයා කටයුතු කරන විදිහ.
සමහරට ගහන පාරක් මුල් කරගෙන ඔන්න කෙනෙකුගේ ජීවිතයට අනතුරක් වෙනවා. ඊට පස්සේ මුළු ජීවිත කාලයක් විඳවන්න වෙනවා. ඉතින් ඒක ආවේගශීලී භවයේ එක පැත්තක්. තවත් ආවේගශීලී භව ඇති වුණාම තව සමහරු කරන්නේ තමන්ගේම ජීවිතේ නසා ගන්නවා. ආවේගශීලී වෙන්නේ ගොඩාක් අය සියදිවි හානි කරගන්නේ. එහෙමයි. එයා තීරණයකට එනවා මම සියදිවි හානි කරගන්නවා. ඒක නිකන් අර ෂණිකව ආවේගයක් එනවා හිතට මේකට විසඳුම සියදිවි නසා ගැනීමයි. එයා වහා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ වගේ දේවල් දක්වා තමයි මේ ආවේගශීලී බව කියන එක ටිකෙන් ටික වැඩි දියුණු වෙලා වර්ධනය වෙලා යන්නේ. ආවේගශීලී වෙන්න කෙනෙකුට මේ නොයෙක් කරුණු කාරණා හේතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ හිතක ස්වභාවය තමයි සාමාන්‍යයෙන් ඉක්මනින් ඇවිස්සලා යන එක. එක එක්කෙනාගේ හිතවල ස්වභාව වෙනස්. සමහර කෙනෙක් ඉන්නවා පොඩි දෙයකටත් හරි ඉක්මනින් එයා ඇවිස්සලා යනවා. ඒ ඇවිස්සෙන කෙනා තමයි ඒ ඇවිස්සිල්ලත් එක්ක ඒ වෙලාවට නොසරප් වචන ඊළඟට සමහරවට අතින් පයින් ගහගන්න ඒවා. මේ වගේ මට්ටමකට ඔය දිල්ෂාන් කියන කාරණේ අපටත් දකින්න ලැබුණා. මේ පාසල් වයසේ ඉන්න පිතාම පොඩි ළමයි. ඒ ළමයි මේ ඉතාම මේ ඇතරම මේ අර ගෑනු ළමයින්ගේ මේ කලහයක් අපි දැක්කා. එතකොට නොසරුප් වචන මේ ඉස්කෝලේ යන දූලා එහෙම ප්‍රසිද්ධියේ කතා කරනවාද කියලා හිතෙන වචන කතා කර එතන හරි මේ දැන් ඒ දරුවන්ට කොච්චර ලැජ්ජාවක්ද තමන් අතින් ඒ වචන එහෙම කියවුණා කියන කාරණේ. එතකොට මේවට මූලිකම එක හේතුවක්. ඒ කියන්නේ මිනිස්සෙක් ආවේගශීලී වෙන්න ප්‍රධාන හේතුවක් තමන්ගේ වැදගත්කම ගැන මේ තේරුම් නොගන්නා බව. වැදගත් නැති මිනිස්සයා තමයි ආවේගශීලී වෙලා පිස්සු වැටිලා යන්නේ. වැදගත්කම ගැන හිතන කෙනෙක් වගකීමක් සහිත මිනිස්සෙක් ඒ කෙනා වැදගත්කම ගැන හිතනවා. මිනිස්සෙකුට ඒක ඕන. මිනිස්සෙක් වැදගත්කමක් අභිමානයක් ඒක අර ආඩම්බරකමක් නෙමෙයි. මිනිස්සෙකුගේ ජීවිතේ තියෙන ඕන වැදගත්කම. ඊළඟට මිනිස්සෙකුගේ ජීවිතේ තියෙන ඕන වගකීම් සහිත බව. දැන් අපිට මතකයි අපි ඉස්කෝලේ යනකොට අපි පාසල් යන කාලේ අපි සමහර වෙලාවට මේ විශේෂ උත්සව ආදිය අපි සංවිධානය කරනවා. අපි ශිෂ්‍යයෝ විදිහට. ඒ සංවිධානය කරලා ඉතින් සමහර වෙලාවට අපි කරා ඇතැම් වෙලාවට ස්වාමීන් වහන්සේලා වඩම්මලා ධර්ම දේශනා කරනවා අපේ පාසලේ ප්‍රධාන ශාලාවේ. එතකොට අපි ඒ කාලේ ශිෂ්‍ය නායකයෝ. ඉතින් අපි ඒ කාලේ ඒ කටයුතු වලට උදව් වෙනකොට අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා අර එන ස්වාමීන් වහන්සේලාට ඒ ස්වාමීන් වහන්සේලා ඉදිරියේ අපේ පාසලේ වැදගත්කම අපි නිසා නැසෙන්න එපා. අපි එහෙම හිතනවා. එහෙම හිතලා අපි සමහරවිට අපේ රැස්වීම් වලදී අපේ සංවිධාන කටයුතු වලදී අපි විශේෂයෙන් කතා වෙනවා. මේකෙදි විශේෂයි අපේ වැදගත්කම. අපි පාසලේ ප්‍රතිරූපේ රකින්න ඕන. අන්න ඉස්කෝලේ යන දරුවෙක් විදිහට එයාට තියෙන වැදගත්කම. එයාට තියෙන වගකීමනේ. ඊළඟට දෙමව්පිය ඉන්න දරුවෙකුට මේ වැදගත්කමක් තියෙන දරුවෙකුට හදවතේ හැඟීමක් තියෙන්න ඕන. මගේ අම්මගේ තාත්තගේ ගෞරවය මං තොටේදිත් රකින්න ඕන. යන පන්තියේදිත් රකින්න ඕන. මං මේ ඉන්න හැමතැනකදීම මේ අසවල් මේ අම්මගේ පුතා මේ එක්ක අසවල් අම්මගේ දුව මේ. එහෙම නැත්නම් අසවල් තාත්තගේ පුතා අසවල් තාත්තගේ දුව කියන ඒක රකින්න ඕන කියලා එයාගේ ගාව තියෙන වැදගත්කම. ඒක ගොඩාක් මිනිස්සුන්ට පාලනය වෙන්න බලපානවා. දැන් භික්ෂුවක් වුණාම ඒ භික්ෂුව හිතනවනේ මම බුදුරජාන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකෙක්. අන්න ඒක තමයි මේ භික්ෂුවගේ තියෙන අභිමානය. මං ධර්මයේ සරණ ගියපු ශ්‍රාවකෙක්. මං රහතන් වහන්සේලා සරණ ගියපු ශ්‍රාවකෙක්. සංඝරුවන සරණ ගියපු ශ්‍රාවකෙක්. එයාගේ තියෙන වැදගත්කම. මේ වැදගත්කම කියන එක නම් හරි වටිනවා දිලසන් ජීවිතයකට.
දැන් යම් කිසි ආයතනයක සේවා කටයුතු කරන කෙනෙකුට වැදගත්කමක් තියෙන්න ඕනේ. දැන් අපි හිතමු ශ්‍රද්ධා මාධ්‍ය ජාලේ සේවා කටයුතු කරන ඕගොල්ලෝ. එතකොට ඕගොල්ලොන්ට ඕගොල්ලන්ගේ හිත ඇතුලේ වැදගත්කමක් අභිමානයක් තියෙනවා. අපි මේ ආයතනයේ සේවා කටයුතු කරන අය. අපි හැමතැනදීම මේ ආයතනයේ තියෙන ගෞරවය රකින්න ඕන. අන්න එතකොට ඒ හිතුවිල්ල විසින් මේ මනුස්සයාට විශාල ජවයක් දෙනවා පාලනය වෙන්න. ඉතින් ඒක මං හිතනවා ප්‍රධාන දෙයක්. ඒක ප්‍රධාන දෙයක් මිනිසෙකුගේ අර සාමාන්‍ය ජීවිතේ පාලනය හදාගන්න. ඊළඟ එක දැන් ආවේගශීලී වෙනවා කියන එක දිල්ෂාන් සිද්ධ වෙන්නේ දැන් ඒ මොහොතටනේ. එහෙමයි. ඒ මොහොතට ඒ කියන්නේ ආවේගශීලී වෙන්න ඕන තැන ආපු ගමන් ඕන්න ඇවිස්සලා යනවා. ඒ ඇවිස්සීමේ ස්වභාවය ගැන කල්ැතුව කල්පනා කරලා පූර්ව යෝජනා කිරීම තමයි මේකේ පාලනය කරගන්න තියෙන හොඳම ක්‍රමය. පූර්ව යෝජනා කිරීම. කලින් යෝජනාවල් කරලා තියෙනවා අපි අපේ හිතට. අපි මතක් කරලා තියෙනවා. දැන් ඕක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එක භික්ෂුවකට කකචූපම කියන සූත්‍රය දිල්ෂා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ මෝලිය පග්ගුණ ඒ ස්වාමීන් වහන්සේගේ නම. මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ වදාලා මෝලිය පග්ගුණ ඔබට මේ එකට වාසය කරනකොට මේ ප්‍රජාවත් එක්ක එකට ඉන්නකොට ඔබට කලටත් අකලටත් වචන අහන්න ලැබෙයි. ඒ කිව්වේ අහන්න කැමති වෙලාවටත් වචන අහන්න ලැබෙනවා. වචන අහන්න අකමැති වෙලාවටත් අහන්න ලැබෙනවා. ඊළඟට මිහිරි වචනත් අහන්න ලැබෙයි. පරුස වචනත් අහන්න ලැබෙයි. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ අහන්න ලැබෙන වචන. මිහිරි වචනින්, පරුස වචනින්, සත්‍යයෙන් අසත්‍යයෙන් ඔබට වචන අහන්න ලැබෙයි. ඒ වචන අහන්න ලැබෙද්දීවත් එතකොට මේ වචන අහන්න ලැබිලා නෙවෙයි දිල්ෂාන්. අහන්න ලැබෙයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඊළඟට ඔබට සමහර වෙලාවට මෝලිය පග්ගුණ ඇතැම්මු මේ අතකින් පාරක් ගහන්න පුළුවන්. ඇතැම්මු අත ඉක්මවා ගිහිල්ලා ගලකින් පාරක් ගහන්න පුළුවන්. ඒකක් ඉක්මවා ගිහිල්ලා මුගුරකින් ගහන්නත් පුළුවන්. ඒකත් ඉක්මවා ගිහිල්ලා ආයුධයකින් උනත් ගහන්න පුළුවන්. මෝලිය පග්ගුණ ඒ කෙනා ඒ දේවල් කරපු දෙන් මේ සමාජයෙන් ඒ දේවල් ආපු දෙන් ඔබ මෙහෙම හිතක් ඇති කරගන්න. මම නම් මගේ හිත වෙනස් කරගන්නේ. මෙහෙමයි. මං පාපී වචනයක් පිට කරන්නේ මං මේ කෝප ගන්න නැතුව මෛත්‍රියෙන් ඉන්නවා. එතකොට ඒකට කියන්නේ මොකද්ද? පූර්ව යෝජනා. මිනිස්සු කලින් යෝජනා කරලා තියෙනවා. මං නම් මගේ ජීවිතේ මෙහෙම ඇවිස්සෙන තැනක් ආවට ඇවිස්සෙන්නේ. ඒක මගේ වැදගත්කමට හරිනේ. ඉස්කෝලේ යන දරුවෙකුට ඒක හදා ගන්න පුළුවන්. මම මේ පාසල් යන වයසේ කෙනෙක් තාම මේ නිස්කාරණේ ඇවිස්සලා කරගන්න රණ්ඩු දබර මට ඕනේ. මං එහෙම අවස්ථාවක් ආවොත් මං ඇවිස්සෙන්නේ. ඒක මිනිස්සුගේ ජීවිතේට හරි ප්‍රයෝජනයි. ඉතින් මේ කියන කාරණා වලින් තමන්ගේ නුවණ මෙහෙව ගන්න දක්ෂ වෙන්න. ඊළඟ එක තමයි දිල්ෂාන් තමන්ට හොඳ එකක්. ඒ කියන්නේ මේ ආවේගශීලී බව තමා ගාව තියෙනවා කියලා කෙනෙකුට මේ තේරෙනවානේ. තමන් ගාව ආවේගශීලී බව ඇවිස්සෙන එක පොඩි වචනයක්වත් ඉවස ගන්න බැරි බව තමන් ගාව තියෙනවා නම් එයාට පුළුවන් මෙන්න මේ යෝජනාව කරලා තියාගන්න. ඒ තමයි මේ හැම තිස්සෙම ඔබ ඔබේ හිතට අදහසක් දීලා තියන්න. යම්කිසි හිත මේ ප්‍රකෝපකාරී වෙන දෙයක් වුණොත් එහෙම ඔබ ඒ වෙලාවේ තව විනාඩි 10ක් ඉවසපන් කියලා මේ හිතට දීලා තියන්න අදහසක්. ඒ වෙලාවේ තව විනාඩි 10ක්. ගොඩක් ලොකු වෙලා ඕනේ විනාඩි 10ක්. මොකද ඒ වෙලාව ඇති. ඒ කෙනාට පාලනය වෙන්න හිතන්න සංසිඳෙන්න ඒ වෙලාව ඇති. ඒ නිසා අන්න ඒ වගේ යෝජනාවකින් අපිට පුළුවන් මේ යම් චිත්ත දමනයක් සිද්ධ කරගන්න. ඉතින් කෙනෙකුට මේවා මේ අර මම එකයි කිව්වේ ආවේගශීලී බව කියන එක එළඹෙන අවස්ථාව ආපු ගමන් ඇවිස්සලා යනවා. ඇවිස්සෙන ස්වභාවය තියෙනවනේ. අපි හිතමු තියෙන්නේ මේ දිලෂාන් මේ මඩ පිරිච්චි ඇතුලේ මඩ තලි තියෙන මේ වතුර වලක් තියෙනවා කියලා හිතමු. ඇතුලේ තියෙන්නේ මඩ තලි. හරි? දැන් මේක අර කිසි කැළඹිල්ලක් නැතුව තියෙනකොට මඩ ටික යටට බැහැලා ගානට නිකන් ලස්සනට තියෙනවා. හැබැයි පොඩ්ඩයි ඕන්නේ. චුට්ටක් කැළඹුණා නම්
අර මඩ ටික ඔක්කොම ඇවිස්සලා යනවා නේද? ඔය වගේ තමයි සාමාන්‍ය ජීවිතේ. ඇවිස්සෙන එක ආපු ගමන් ඇවිස්සලා යනවා මිනිස්සයා. රාගයේ ඉස්සරහත් ආවේගශීලී වෙනවා, ද්වේෂයේ ඉස්සරහත් ආවේගශීලී වෙනවා, මුලාව ඉස්සරහත් ආවේගශීලී වෙනවා, මෝහයේ ඉස්සරහත්. මේ හැම දෙයක් ඉස්සරහාම මිනිස්සයා ආවේගශීලී වෙලා යනවා. ආවේගශීලී බව ඒ ක්ලේශය තමන්ගේ චිත්ත අභ්‍යන්තරයේ තියෙන කෙනා. ඒ නිසා මේකට කල් ඇතුවයි සූදානම් වෙන්න ඕනේ. ඉතින් ඒ උදෙසා තමයි ධර්මය. ඒ උදෙසා තමයි ධර්මයේ තියෙන්නේ. දැන් ඕක ගැන හරි ලස්සන කාරණාවක් වදාලා අපේ නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුරවන්ට කියනවා මේ රජතුමනි පිපාසය හැදිලා දිව ගෙලෙන්ට එද්දි නෙවෙයි කියනවා මිනිස්සෙක් ලින් කනින්න දඟලන්න ඕන. මිනිස්සෙක් පිපාසය හැදිලා දැන් දිව ගිලෙන්න එනවා. හොඳටම අමාරුයි. දැන් මිනිහා හිතනවා ලිඳක් තිබ්බනම් මට ලිඳක් තිබ්බනම් වතුර ටික බොන්න තිබ්බා කියලා. හැබැයි ප්‍රමාදයි. ඒ වෙලාවේ ලින් කනින්න පුළුවන් වෙලාවක් නෙමෙයි. මොකද මිනිස්සයා ඒ වෙලාවේ හොඳටම හෙම්බත් වෙලා. කල්ැතුව කියනවා ලිඳ හාරලා උල්පත පාදගෙන ලිඳ පුරවගෙන ඉන්න ඕන. එතකොට පිපාසය ආපු ගමන් එයාට සුවසේ බීලා සුවපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි දිලෂාන් මෛත්‍රී භාවනාව කිරීම. බුදුගුණ භාවනා කිරීම. ඊළඟට රාගෙන් ඇවිස්සෙන කෙනෙක් නම් ඔන්න ටික ටික නමුත් අසුබ භාවනාව කරලා තිබීම. මරණ සතිය සිහි කිරීම. මේවා ඉතින් කල් ඇතුව කරගන්න ඕන මේ චිත්තඅභ්‍යන්තරයේ තියෙන කෙලෙස් ටික ටික දුරු වෙන වැඩපිළිවෙලක් හදාගන්න. ඉතින් මේවා තමයි ආවේගශීලී වෙන ජීවිතේ පාලනය කරගන්නට අපිට කරන්න පුළුවන් දේවල් ප්‍රායෝගිකව. තමන්ගේ වැදගත්කම ගැන හිතන්න ඕන. හිතට පූර්ව යෝජනා කරන්න ඕන. ඊළඟට යම් ප්‍රශ්නයක් ආපුවා මේ ප්‍රශ්නේ ඒකට වහා ක්‍රියාත්මක වෙන්න කලින් මං කල් දානවා. පොඩි වෙලාවක් මං ඉවසනවා. මං මේ ප්‍රශ්නේ වෙනුවෙන් ටික වෙලාවක් ඉවසන්න ඕන. විනාඩි 15ක් මං ඉන්නවා මේකට තීරණයක් ගන්න. ආන්න එහෙම යම් අදහසක් දීලා තියෙන එක. ඊළඟ එක තමයි කල්ැතුව භාවනා කිරීම. හැබැයි මේ කාරණේ ගැන දිල්ෂාන් සිහිපත් කරනකොට මට තව වෙනස් විදිහේ කාරණාවක් කියන්න හිතුණා. මේ සම්බන්ධයෙන් ගොඩාක් දෙනෙකුගේ මේ පරිහානි අපි දකින නිසා. ඒ නිසා පින්වතුනේ විශේෂයෙන් මේ යොවුන් වයසේ ඉන්න පින්වත් දූ දරුවෝ මේ අපි කියලා දෙන කාරණාව හොඳට නුවණින් තේරුම් ගන්න. බුදුරජාන් වහන්සේ සිගාලෝවාද කියන සූත්‍රයේදී වදාලා හැබෑම මිත්‍රයෙකුගේ තියෙන ගතිගුණ. ඒ හැබෑම මිත්‍රයාගේ ගතිගුණ වදාරනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වතුනේ පින්වත් දරුවනේ හැබෑම යාළුවෙකුගේ ස්වභාවය තමයි කියනවා මේ ගුත්තස්ස පරිගූහති. තමන්ගේ මිත්‍රයාගේ යම් මේ ඒ මිත්‍රයා තුළ යම් දොසක් තියෙනවා නම් යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ මිත්‍රයාගේ සැඟවිය යුතු කාරණාවක් තියෙනවා නම් අපි එකට එකිනෙකා මිතුරෝ විදිහට ආශ්‍රය කරනකොට අපි අතින් ඕන තරම් අඩුපාඩු වෙන්න පුළුවන් දිලෂාන්. ලැජ්ජා හිතෙන දේවල් වෙන්න පුළුවන්. ඒ ආවේගශීලීව කටයුතු කරලා සමහරවිට තව කෙනෙකුට ටිකක් තදින් බැනපු අවස්ථා ඔය වගේ ඒවා අපි එකට ඉන්නකොට වෙන්න පුළුවන්. වෙද්දී අපි හරි මිත්‍රයෝ නම් අපි හරි මිත්‍රයෝ නම් ඒ හරි මිත්‍රයාගේ ස්වභාවය තමයි කියනවා තමන්ගේ මිතුරාගේ සැඟවිය යුතු කාරණේ සංගව ගන්නවා. ඒක හැම තැනම පතු ගන්නෑ. දැන් මේ සමාජ මාධ්‍ය ක්‍රමෙත් එක්ක අපි දකිනවා මේ ඉස්කෝලවල වෙන පුංචි රණ්ඩු. මෙන්න මේවා Facebook එකේ. මේවා YouTube වල යනවා. ඊට පස්සේ ඒවා අරගෙන ප්‍රධාන මාධ්‍යවල ප්‍රවෘත්ති වලට කියනවා. මේ බස්වල කෙල්ලෝ දෙන්නේ ගහගෙන මෙන්න ඒක ප්‍රවෘත්ති වලට යනවා. ඔය ෆෝන් එක කියන එක ඔය මේ ස්මාර්ට් ෆෝන් එක කියන එක එන්න කලිමුත් ඔහොම ප්‍රශ්න තිබුණා. හැබැයි ඕක ආවට පස්සේ මේ සමාජ ජීවත් වෙන චරිත හරි නීච වෙලානේ. මේ පොඩි දෙයක් එහෙ මෙහෙ වෙන්න බෑ. ඒක ගානට කොහේ හරි ඉඳලා රෙකෝඩින් කරගෙන ඒක දානවනේ. දාලා මහා ලාමක පහත් ගණේ සතුටක් ලබනවනේ අරක ෂෙයා වෙනකොට. මොනවද මේ ජීවිත? ඒකයි පරිහානිය කියන එක
පුදුම විදිහට මේ මනුස්ස වර්ගයා තුළ සිද්ධ වෙලා. හරි මිත්‍රයෝ වෙන්න. හරි මිත්‍රයෝ වෙන්න ඊට පස්සේ හොඳ ගුණ සම්පන්න මනුස්සයෝ වෙන්න. මනුස්සයෙකුගේ ජීවිතයට යම් සැපයක් සැලසෙන දෙයක්, සුවයක් සැලසෙන දෙයක්, දැක්කාම හිතට සැප උපදින දෙයක් ඔබ මේ සමාජයට දායාද කරන්න. මේ මනුස්සයන්ට කුණු දායාද කරන්න ඕනේ නෑ අපි මේ මාධ්‍ය ඇස්සේනේ. ඒ නිසා අඩු ගානේ තමන්ගේ මිත්‍ර වෙනුවෙන් දැන් මේ ඉස්කෝලවල වෙන රණ්ඩු පටිගත කරන්නේම එකට ඉන්න අයනේ. එකට ඉන්න අය මේ එකට මේ සමහරට එක බත් එක කාලා ඉන්නේ. එහෙම අය තමයි මේ පටිගත කරලා දාන්නේ. කොච්චර පහත්ද? ඉතින් ඒ නිසා ඔබවත් අඩු ගානේ හරි මිත්‍රයෙක් වෙන්න. හරි මිත්‍රයෙක්. ඒ හරි මිත්‍රයාගේ ස්වභාවය තමයි මිත්‍රයාගේ යම් සැඟවිය යුතු කාරණාවක්, ලැජ්ජාව ඇති වෙන කාරණාවක් තියෙනවා නම් ඒ මිත්‍රයාට සමාජයට මුහුණ දෙන්න අපහසු විදිහේ මිත්‍රයාගේ යම් දොසක් තියෙනවා නම් ඒ දෝෂේ මේ හැම තැනම ප්‍රචාරය කරන්නේ. ඒ දෝෂේ මිත්‍රයාට හදාගත යුතු මේ යම් නුවණැති උත්තමයෙක් ඉන්නවා නම් ඒ නුවණැති උත්තමයා ගාවට හිමීට අර මිත්‍රයා වික්කයි යනවා. එක ගිහිලා කියනවා අනේ ස්වාමීනි මේ මගේ යාළුවා ගාව එක්කෝ ගුරුවරයෙක් ළඟට එක්ක යනවා. අනේ සර් මේ මගේ යාළුවාගේ මේ අඩුපාඩුව තියෙනවා. මෙයාට මේක හදාගන්න අපි උදව් කරමුද? අන්න ඒක හිමීට විසඳලා. එහෙමයි. බලන්න කොච්චර වැදගත්ද කියලා ඒ ජීවිතේනේ. ඒ නිසා මේ අපි මේ කියන බණපද ටික අහන ඔබවත් ඒ වගේ වැදගත් ලස්සන ජීවිතයක්. ඔබ වයසට ගියාට පස්සේ ඔත්පල වුණාට පස්සේ ආපහු හැරිලා බලනකොට ඔබට නිකන් හදවතට සතුටු වෙන ජීවිතයක්. අනේ මම නම් කවදාවත් මගේ යාළුවන්ගේ මේ ජීවිතේට මේ හානියක් වෙන විදිහට එහෙම කටයුතු කරලා නැහැ කියලා Tamanට සතුටු උපදින විදිහේ ජීවිතයක් හදාගන්න. මොකද ඔව සමාජ මාධ්‍යයට දාන එක හරි ලේසි. අපි හිතමු ඔය ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් රණ්ඩු වෙන එකක් අපිට සමාජ මාධ්‍යයට පටිගත කරලා දාන්න ලේසි. අපි දන්නේ නැහැ ඕකේ කෙලවර කොතනද කියලා. සමහරවිට අර දූල වගේක් ඔන්න රණ්ඩු සරුවල් කරගත්තා. ඕක පටිගත කරලා දැම්මට පස්සේ එක දුවක් ඉන්න පුළුවන් මානසිකව ටිකක් බෙලහීන කෙනෙක්. ඒ දුවට මේක සමාජ මාධ්‍ය වල ගියාට පස්සේ පාරේ යන අර සාමාන්‍ය අය මේවා දැකලා මේ දුවට විහිළු කරන්න ගත්තොත් සමහරවිට ඒ දුවට ඒක වාව ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ හේතුවෙන්ම කෙනෙක් මේ ජීවිතේට හානියක් වුණත් කරගන්න ඉඩ තියෙනවා. ඇයි මේවා නොහිතන්නේ? ඇයි මේවා කල්පනා නොකරන්නේ? ඒ නිසා හොඳ බුද්ධිමත් මිනිසෙක් විදිහට ජීවිතේ කල්පනා කරන්න, විශේෂයෙන් ඔබ හොඳ මිත්‍රයෙක් වෙන්න. හොඳ මිත්‍රයාගේ ස්වභාවය තමන්ගේ මිතුරාගේ යම් දොසක් තියෙනවා නම්, ඒ මිත්‍රයාගේ යම් සැඟවිය යුතු කරුණක් තියෙනවා නම් ඒක සමාජයක් ඉස්සරහා විවර කරන්නේ. එයාට ඒක හදාගන්න හීන් සීරුවේ උදව් කරනවා. ඒ නිසා අපි මේ අද යොවුන් දහම් වැඩසටහන ආරම්භ කරන අනුශාසනාවේදී ඔබට විශේෂයෙන් බොහොම මෙත් සිතින්, බොහොම අනුකම්පාවෙන්, බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. මේ කරුණු කාරණා ටික, මේ දේවල් හොඳට හිතට අරගෙන ඔබ හැබෑම මිත්‍රයෙක් විදිහට මේ සමාජයට යහපත බෙදන සත්පුරුෂ මිනිසෙක් බවට පත් වෙන්න ඔබ හැම දිනාට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ වගේම ලක්කුරු කුවන්විදුලි ඔස්සේ දැන් ඔබට නරඹන්න අහන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් අපි මේ කතාව ආරම්භ කළේ සමාජ මාධ්‍ය තුලින්මනේ. ඉතින් සමාජ මාධ්‍ය තුලත් අපි ඉන්නවා. ඔබට පුළුවන් සමාජ මාධ්‍යයට ගිහිල්ලා අපිව බලන්න. ශ්‍රද්ධා TV Facebook පිටුව හරහා දැන් සජීව විකාශය සිද්ධ වෙනවා. ඒ සජීව විකාශයට ඔබට පුළුවන්කම තිබෙනවා. දැන් මේ ආවේගය සම්බන්ධයෙන් හෝ මේ හා සමගාමීව තිබෙන ඔබට තියෙන සදහම් පැන අපට යොමු කරන්න. එතකොට අපි පින්නත් ස්වාමීන් වහන්සේට ඒ සදහම් පැන යොමු කරලා පින්නත් ස්වාමීන් වහන්සේගෙන් ඒ සඳහා වැසි විසඳුම් ලබා ගන්නවා. ඒ වගේම දැන් අපි විශේෂයෙන් පුංචි කාරණාවක් අපිට සිහිපත් කරන්න කැමතියි. හැමදාමත් වගේ අපිට යොමු වෙනවා දැන් බුද්ධ පූජාව තිබ්බට මේ වෙලාවට තිබ්බට කමක් නැද්ද? දෙවියෝ බුදුරජාණන් වහන්සේ ළඟ තිබ්බට කමක් නැද්ද කියලා. ඉතින් ඔබට ගිහිල්ලා අද දවසේ මේ මාතෘකාව ගැන අපි අවබෝධයක් ඇති කරගෙන එතකොට ඒ සම්බන්ධයෙන් මේ කතිකාවත ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් ඔබට වඩාත් ප්‍රයෝජනවත් වෙනවා
අද දවසේ මේ කතිකාවත. දැන් පින ස්වාමිනාස අපි මේ සම්බන්ධයෙන් තව පොඩි කාරණාවකට මම එන්න හදන්නේ. පින ස්වාමිනාස දැන් කෙනෙක්ට කියන්න පුළුවන් දැන් ඔබ වහන්සේ සඳහන් කළ ආවේගය එනකොට භාවනා තියෙනවා මෛත්‍රී භාවනාව ඒ වගේම දැන් මේ වගේ විවිධ භාවනා ක්‍රමයන් අපිට කියා දුන්නා. ඒත් දැන් ගොඩක් වෙලාවට මේ ආවේගය කාවට පස්සේ කෙනෙක් කියනවා මට ඒ වෙලාවේ මුකුත් හිතා ගන්න බැරුණා. මම කලේ මොකන්ද කියලා මන් දන්නේ නැහැ. මෙන්න මෙහෙම කියනවා ස්වාමීන් වහන්සේ. දැන් මේකට මේ පෙර සූදානමක් හදාගත්තේ නැති කමමද මේ බලපාන්නේ? නැත්නම් පෙර සූදානමක් හදාගත්තත් Taman පිළිබඳ ආත්ම විශ්වාසයක් නැතිකමක් වගේ තත්ත්වයක්ද පින ස්වාමීන් වහන්සේ මේකට හේතුපාදක වෙන්නේ? ඇත්තෙන්ම මම මේ කලින් සිහිපත් කරනකොටත් ඒකයි කිව්වේ තමන්ගේ සිතේ තියෙන ඒ ආධ්‍යාත්ම ශක්තිය. එතරම් මිනිස්සෙකුගේ හිතක තියෙන දක්ෂකමක්නේ ආවේගශීලී නොවි දරා ගැනීම කියන එක. එහෙමයි. ඒක මිනිස්සුගේ හිතක තියෙන දක්ෂකමක්. හිතක තියෙන ඒ දක්ෂකම කෙනෙකුට සමහරලාවට අර සංසාර ගමනේ එයා මේ පුරුදු කරන ලද යහපත් ප්‍රතිපදාවක් නිසා තිලසන් එයාට ඒක ස්වභාවයෙන්ම තියෙනවා සමහර කෙනෙකුට. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ හොඳ ශක්තිමත් මානසික මට්ටමක් කෙනෙකුට හැදෙනවා සංසාර ගමනේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරපු අයට. එහෙමයි. එයා ඒ වැරද්ද කරලා නෑ එද්දි සසරේ. සසරේ ඒ වැරද්ද කරපු නැති කෙනාට මේ අර උපදින ජීවිතේ බෙලහීන මනසක් ලැබෙන්නේ. මේ මනස කියන එක කර්මානුරූපව හැදෙන එක. එහෙමයි. එතකොට ඒ කර්මානුරූපව සකස් වෙන මේ මනස නම් වූ ආයතනය බෙලහීන බවෙන් අඩුයි. සසරේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු නැති කෙනාට. හැබැයි ඉන්නවා කෙනෙක් සංසාරේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චිට හුරු වෙලා ආපු කෙනෙක්. එයාට කර්මය සකස් වෙලා තියෙනවා. හරි බෙලහීන ලද බොනද මානසික මට්ටමක් එයාට ලැබෙන්නේ. පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑ. එයාට ඉක්මනට හිතෙනවා සියද විහානි කරගන්න. ඉක්මනට හිතෙනවා වහකන්න. ඉක්මනට හිතෙනවා එල්ලෙන්න. ඇයි මේ? යමක් දරා ගැනීමේ හැකියාව. යමක් ඉස්සරහා සිහිනුවණින් ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව ඔහුට නැති වෙලා. එයාට ඒක නැහැ. ඒක තමයි මේ ප්‍රධාන එක හේතුවක්. හැබැයි කෙනෙකුට පුළුවන් සත්පුරුෂ ආශ්‍රයයක් ලැබුණට පස්සේ ඒක තුල පිහිටා අර තමන්ගේ ජීවිතයේ ආධ්‍යාත්ම ශක්තිය දියුණු කරගන්න. ඒකට මූලිකව උදව් කරනවා මේ අර කල්ැතුව හිත අකුසලයකට මුහුණ දෙන්න පුළුවන් වෙන විදිහට භාවනා තුලින් සකස් කරගෙන ඉන්න එක. ඊළඟ එක තමයි දිල්ෂාන් මේ විදර්ශනාව. කියන්නේ ජීවිතය ගැන ටිකක් පුළුල්ව පරිණතව කල්පනා කරන්න පුළුවන් හැකියාව. හැබැයි මේකත් ධර්මයේ තුලින් විතරයි ලැබෙන්නේ. වෙන තැනක මේක නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සාමාන්‍යයෙන් මිනිස්යන්ගේ ජීවිතේට හැම මිනිසෙකුගේ ජීවිතේටම මේ අරුබුද කියන ඒවා එනවා කියනවා. මිනිස්යාගේ ජීවිතේ කඩා වැටෙන අවස්ථා, උහුල ගන්න අමාරු අවස්ථා මේවා එනවා කියනවා. ඒ එනකොට හැබැයි සාමාන්‍ය මිනිස්සයා මුහුණ දෙන විදිහයි ශ්‍රොතවත් ශ්‍රාවකෙක්. ඒකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු කෙනෙක් මුහුණ දෙන විදිහයි හාත්පස දෙකක් කියලා වදාලා. අපි ඉගෙන ගමු ශ්‍රොතවත් ශ්‍රාවකෙක් මුහුණ දෙන විදිහ මොකක්ද කියලා. මොකද අනිත් අය මුහුණ දෙන විදිහ අපිට පේනවනේ ඉතින්. එහෙමයි සයි. ඒතර ශ්‍රොතවත් ශ්‍රාවකෙක් කොහොමද මුහුණ දෙන්නේ? එයා කල්පනා කරනවා කියනවා මුලින්ම මේ ජීවිතේට යම් යම් කරදර කංකටොළු වෙනකොට මේවා මේ මගේ ජීවිතයට දැන් මේ පැමිණෙන ප්‍රශ්න ඊළඟට මගේ ජීවිතයට එන මේ යම්කිසි කංකටොළු ආදී ඇද්ද මේවා සදාකාලික ඒවා නෙමෙයි. අන්න හිතන්න ගන්න පළවෙනිමදී අනිත්‍ය. මේවා සදාකාලික ඒවා නෙවෙයි. මේවා හැමදාම තියෙන ඒවා නෙවෙයි. මේක වෙනස් වෙලා යනවා. ආන් ඒ ගැන තියෙන කල්පනාව. ජීවිතේට යම් දැන් ඔන්න දෙන්නෙක් මේ දැන්නෙක්ගේ මොකක් හරි පොඩි ප්‍රශ්නයක් සිද්ධ වුණා කියලා හිතමු. ඒ ප්‍රශ්නේ සිද්ධ වෙච්ච වෙලාවේ මේ ප්‍රශ්නේ මහා මෙරක් කරගන්නවනේ. අමතක වෙනවනේ මේක හරි ඉක්මනින් වෙනස් වෙලා යනවා කියලා. දැන් අපේ ජීවිතේට ආපු ප්‍රශ්න ගත්තාම දිලෂාන් මෙච්චර කාලයක් අපි ජීවත් වෙනකොට ඔය හැම ප්‍රශ්නයක්ම ආපු වෙලාවේ අපිට හිතුනේ මේක තමයි ලොකුම ප්‍රශ්නේ කියලා. හැබැයි අනේ සතියකමාරක් යනකොට ඒ ප්‍රශ්නේ අපිට අමතක වෙලත් ගිහිල්ලා. ආයෙ අලුත් එකක් එනවා. ඒක ආවම අපිට හිතෙනවා මේක තමයි ලොකු ප්‍රශ්නේ කියලා. මෙහෙම නෙමෙයිද මේ ප්‍රශ්න ගෙවිලා ගියේනේ. නිසා නුවණින් හිතනවා කියනවා මේවා හැමදාම තියෙන ඒවා නෙවෙයි. මේවා වෙනස් වෙලා යන දේවල්.
අනිත් එක මෙව්වා මට විතරක් කියන ඒවත් නෙමෙයි. මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සයාටම මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මම මේවා ඉස්සරහා නිකන් කලබල වෙලා කටයුතු කරන්න ගියොත් එහෙම මං අර පිස්සෙක් වගේ කටයුතු කරනවා දැක්කහම මගේ මිත්‍රයන්ට දුක හිතෙයි. මගේ හතුරෝ ඉන්නවනම් හතුරෝ ටික තව තව සතුටු වෙයි යස වැඩේ කියලා. ඒ නිසා මම මේක ඉස්සරහා ඉවසන්න ඕන. එහෙමයි. ආන් ඒක යාගේ නුවණේ තියෙන කාරණාවක්. එහෙමයි. එතකොට නුවණින් තමයි ඒ හැකියාව ඔහු හදාගන්නේ. ඉතින් ඒ නුවණ උපදව ගන්න ඔය විශේෂයෙන් ආවේගශීලී වෙන වෙලාවට හිතන්න එකක් මම ඔබට කියලා දෙන්නම් හරි ලස්සන එකක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ඒක දේශනා කළ ඒක භාරද්වාජ කියලා බ්‍රාහ්මණයෙකුට මට මතකයි ඒ බ්‍රාහ්මණයාගේ නම අක්කෝසක භාරද්වාජ. ඔය අක්කෝසක භාරද්වාජ කියලා නම යෙදුනේ සංගීතකාරක රහතන් වහන්සේලාගේ. හරි ආක්‍රෝෂ කරන චරිතයක්. නිතරම කෑ ගහගෙන ඉන්න චරිතය ඉන්නේ. ආන් එහෙම චරිතයක් තමයි මේ භාරද්වාජ. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට මේ බොහෝම නොසරුප් වචන වලින් දැන් බුදුරජාණන් වහන්සේට මේ ආක්‍රෝෂ භාරද්වාජ බැනගෙන ගියා. භාග්‍යතුන් වහන්සේ නිහඬව අහගෙන හිටියා. අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ අරය දැන් බැනලා ඉවරුණාට පස්සේ දැන් බණින කෙනාට බයින්න ගියොන්නේ දිලෂාන් ඉහින් ඔන්න දැන් ඉහින් වචනයක් කියනකොට මෙහින් දෙකක් කියනවා. එහෙ මෙහෙන් දෙක වහන්න අරහින් හතරක් කියනවා. ඒ හතර වහන්න මෙහින් 8ක් කියන්න වෙනවා. මෙහෙම නෙමෙයි වදික් කියලා යන්නේ. බුදුරජාණන් වහන්සේ නිහඬව හිටියා. නිහඬව ඉන්නකොට අරයාගේ එන වචන ටික ඉවරුණාට පස්සේ උන නැවැත්තුවා. නැවැත්තුවම බුදුරජාණන් වහන්සේ අහනවා භාරද්වාජ ඔහෙලගේ ගෙදරට නෑදෑයෝ එනවද කියලා. කිව්වා ස්වාමීනි නෑයෝ එනවා. ඉතින් අපේ ගෙවල් වලටත් එනවා කිව්වා. නෑයෝ එනකොට කැවිලි පෙවිලි ගේනවද කියලා. ඔව් ස්වාමීනි ඉතින් කැවිලි පෙවිලිත් බැඳගෙන තමයි එන්නේ කිව්වා. නෑයෝ කැවිලි පෙවිලි මේ ඒ නෑයෝ එනකොට මේ නෑයෝ එනකොට සංග්‍රහ කරන්න ඔහෙලත් කැවිලි පෙවිලි හදනවද කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි ඔව් ඉතින් අපිත් හදනවා කිව්වා. හරි දැන් නෑයෝ ආවට පස්සේ ඔහේ නෑයන්ට කැවිලි පෙවිලි වලින් සංග්‍රහ කරනවා. ඒ ඥාතියෝ කැවිලි පෙවිලි අනුභව කළේ නැත්තම් ඒවා ප්‍රතික්ෂේප කළොත් ඔහේ මොකද කරන්නේ කියලා. ස්වාමීනි ඉතින් ඒවා අපි කනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් ඔහේ ගෙනාපු එකක්වත් මං ගත්තේ නැහැ. ඒවා ඔහෙටමයි කිව්වා. ඒ කිව්වේ මොනවටද අර කියපු වචන වලට. එතකොට ආක්‍රෝෂ භාරද්වාජ කියනවා භාග්‍යතුන් වහන්සේට කේන්ති ගිහිල්ලානේ කිව්වා. දැන් මේ වචන කියනකොට භාරද්වාජ කිව්වේ එහෙම. මං කියපු වචන වලට භාග්‍යතුන් වහන්සේට කේන්ති ගිහිල්ලානේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා භාරද්වාජයේ තථාගතයන් වහන්සේගේ හිත ඇතුලේ කේන්තිය කියන එක උපද්දවන්න පුළුවන් කෙනෙක් මේ තුන් ලෝකේ නැහැ කිව්වා. යමෙක් තව කෙනෙක් කිපුණා කියලා දැනගෙන ඉවසනවනම් තමන් නොකිපී ඉන්නවනම් තමන් ඇවිස්සෙන්නේ නැතුව ඉන්නවනම් ආන් ඒ කෙනා දෙපැත්තටම යහපත කරන කෙනාය. ඕන්න මතක තියාගන්න හොඳ එකක්. යමෙක් කිපුණු බව දැනගෙන තමන් නොකිපී ඉවසනවනම් එයා තමයි දෙපැත්තටම යහපත කරන කෙනා. දෙපැත්තටම යහපත කරන කෙනා බවට පත් වෙන්නේ එතනදී රණ්ඩුවේදී ඇවිස්සලා යන කෙනා නෙමෙයි. නොකිපී ඉවසන කෙනා. ඒ නොකිපී ඉවසන කෙනා ගැන සමාජයක් සමහර විට කතා කරන්න පුළුවන් බයගුල්ලෙක් කියලා. සමාජය කියන්න පුළුවන් අයියෝ වැඩක් නෑ අච්චර කියවද්දිත් කටපියාගෙන හිටියනේ කියලා කියන්න පුළුවන්. ඒවා මේ සමාජයටම වේවා. ඒ සමාජය කියන වචන සමාජයේම අරගනිත්වා. ඔබ මේ දහම් පදේ හිතට ගන්න. දහම් පදේ හිතට අරගෙන මේ බෙදාගෙන අනුභව කරන කෙනෙක් බවට පත් වෙන්න එපා. අනික් කෙනෙක් ගෙනල්ලා මේ වචන කතා කරනකොට ඒව ඔක්කොම බෙදාගෙන එහෙම අනුභව කරන කෙනෙක් වෙන්න එපා. තමන් අනිත් පැත්ත කිපුණා කියලා දැනගෙන ඉවසන්න. ඒ ඉවසන කෙනා තමයි ජයගන්න දුෂ්කරම යුද්ධය දිනන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ජයගන්න දුෂ්කර යුද්ධය මොකක්ද? ජයගන්න දුෂ්කර යුද්ධය මේ රණ්ඩු වෙනකොට අනිත් කෙනාට ගහලා තමන් දිනන එක නෙවෙයි. ජයගන්න දුෂ්කර යුද්ධය තමයි හිත ඇතුලෙන් මේ කෝපය කියන එක ඇවිස්සලා මේක වචන විදිහට පිට වෙන්න ඕන්න මෙන්න තියෙද්දි ඉවසීම කියන එකෙන්
නවත්තනවා නම් ආන්න ජයගන්න දුෂ්කර යුද්ධය ජයගත්තා. ඒ තමයි දිල්ෂාන් කෙලෙස් යුද්ධය. කෙලෙස් යුද්ධය කියන එක මේ ඇත්තරම කෙලෙස් ප්‍රහාණය කරපු මුනිවරු ඒ කෙලෙස් යුද්ධය ජයගත්තට පස්සේ ඉතා සැපසේ වාසය කළා. උන්වහන්සේලාගේ ජීවිත ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරනවා හරියට ඒ අරහත් මුනිවරුන්ගේ හිත් රහදෝපි අපේත කද්දමු මඩ නැති විල් වගේ කිව්වා. මඩ නැති වතුර වලක් කවදාවත් කලඹවන්න බෑ. ඇයි කලඹන්න බැරි දිල්ෂාන්? ඒකේ මඩ නෑනේ. මඩ තිබ්බොත් තමයි කලඹෙන්නේ. ඉතින් මේ මඩ නැති විල් වගේ ලස්සන හිත් තිබ්බේ අපි සරණ ගියපු ශ්‍රාවක සංගරුවනේ. ඒ නිසා මෙන්න මේ කාරණා මුල් කරගෙන දිල්ෂාන් අපිට පුළුවන් මේ අපේ හිත ඇතුලේ ආවේගශීලී බව යම් විදිහකට පාලනය කරගන්න. ඊළඟට මං අමතර කාරණාවක් විදිහට ඔබට සිහිපත් කරන්නම් ඔබේ මිත්‍රයෙක් ආවේගශීලී වුණොත්. ඒකද ආවේගශීලී වෙන අවස්ථාවකට අපිට පිහිට වෙන්න පුළුවන්. ඔබේ මිත්‍රයෙක් ඔබේ හිතවතෙක් ආවේගශීලී වුණොත් කවදාවත් ඔබ ඒකට පොහොර දාන්න එපා. ඒක වැඩි දින වෙලා යන පැත්තට මේ ඒකට ඉන්ධන සපයන්න එපා. ඒක නිවෙන පැත්තට කටයුතු කරන්න. යම් කෙනෙකුගේ ජීවිතයක් අවුල්ලනවා කියන එක කෙනෙකුට ලේසි කරන්න. ඊළඟට සමාජයෙන් ඒකට ඕන තරම් අවුල්වන්න අය ඉන්නවා. නිවන අය අඩුයි. ඒ නිසා මේ අවුල්වන ප්‍රජාවක් අතරේ ඔබ නිවන කෙනෙක් වෙන්න. ඔබ නිවන්ට දක්ෂයෙක් වෙන්න. තව කෙනෙක් අපි හිතමු ඇවිල්ලා කියනවා කියලා ඔබ අතින් මේ අනේ මට හවලා මෙහෙම කිව්වනේ කියලා කිව්වා කියලා හිතමු. එතකොට ඔබ එයාගේ හිත සංසිඳවන්න දක්ෂ වෙන්න. කමක් නැහැ ඉතින් එහෙම වචන කිව්වට එයා ගැහුවේ නැහැනේ පාරක්. අන්න එහෙම සංසිඳවන්න ඕන. අපි තුන් පාරක් ගුටි කාලා ඇවිල්ලා කියලා. නෑ කමක් නෑ එහෙම ගුටියක් ගැහුවා කියලා ඉතින් එයා ගලකින් ගැහුවේ නෑනේ. අන්න ඒ විදිහට මම මේ කියන්නේ සංසිඳවන පැත්තට. අවුලුවන පැත්තට එයාගේ ජීවිතේ කවදාවත් අරගෙන යන්න එපා. ධර්මයට චුට්ටක් හරි ලැබි කෙනෙක් නම් දහම් කාරණා කියන්න. ධර්මයට චුට්ටක්වත් ලැබි කෙනෙක් නෙවෙයි නම් අඩු ගානේ ඔහොම කාරණාවක් කියලා හරි. කමක් නැහැ ඉතින් පොල්ලකින් ගැහුවේ නෑනේ. කමක් නැහැ ඉතින් මේ ආයුධයකින් ගැහුවේ නෑනේ. අපි ඔක පොඩ්ඩක් ඉවසමු. ඕකත් එක පටලැවුණොත් එහෙම අපිට ඕකේ කෙලවරක් හොයන්න හම්බ වෙන්නේ. ඕන් ඔහි ඉවසගෙන ඉමු. ඕක අපි ඉවසමු කියන වචනේ දෙන්න පුළුවන් කෙනෙක් බවට ඔබපත් වෙන්න. එතකොට ඔබට මේ යම් කාලෙක ඔබ ගැනම හිතලා ගොඩාක් සතුට වෙන්න පුළුවන් වෙයි. මේ ගිනි අවුල්ලන සමාජයක මං පොඩ්ඩ හරි ගිනි නිව්වා කියලා. ඒ වගේ ජීවිතයක් ඇති කරගන්න. වැඩසටහන ආරම්භයේදී මම ඔබට කලින් සඳහන් කරන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේත් එක්ක අද උදෑසන මගේ පෞද්ගලික අත්දැකීමක් දැන් මේ ගැටුම පින්වත් ස්වාමීන් වහන්සේ විසඳන්න ගියට පස්සේදී මගේ දෙපැත්තේ දෙන්න හොඳටම බැන ගන්නවා. එතෙන්දී මම ඇහුවට පස්සේදී එහෙන් කියනවා ඉතින් අයියේ දැන් එහෙන් අපිට බනිනකොට අපේ වැරද්දක් නැතුව අපි කට පියාගෙන ඉන්නකොට අපි නිවටෙක් වගේනේ දකින්නේ කියලා. මම හිතන්නේ පින්වත් ස්වාමීන් වහන්සේගේ මේ කතන්දරය තුලින්ම ඒක නිවටකමක්ද නැත්නම් ඒක දීර්ඝ බවක්ද කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ බවත් එක්ක පින්වත් ස්වාමීන් වහන්සේ අපිට තවත් කෙනෙක් මේ පැනයක් යොමු කරලා තියෙනවා මෙන්න මේ විදිහට මගේ හිතේ සමහර වෙලාවට ලෝභ ගති ඇති වෙනවා කියලා මට දැනෙනවා. මට ඒක නැති කරගන්න ක්‍රම තියනවාද කියලා අහනවා පින්වත් ස්වාමීන් වහන්සේ. ලෝභ ගතිය ඇතිවීම මේක සාමාන්‍ය හිතක ඒ කියන්නේ සංසාරයේ යන හිතක ස්වභාවය. මේක හරිය ලස්සනට වදාලා සම්භූත කියන මහරහතන් වහන්සේ තේරගාතාවල හරි ලස්සන තේරගාතා අපිට මේ තේරී ගාථා පුත් වහන්සේ කියවනකොට හම්බ වෙච්ච බොහොම සුන්දර තේරගාතා. උන්වහන්සේ වදාරනවා යම් කෙනෙක් ඉවසිය යුතු තැන ඉවසනවා නම් කලබල විය යුතු තැන කලබල වෙනවා නම් ආන් ඒ කෙනා තමයි කිව්වා මේ ජීවිතේ දියුණු වෙන්නේ. එහෙමයි. ඒ කෙනාගේ දියුණුව හරියට මේ ටික ටික පිරෙන හඳක් වගේ කියනවා. දැන් සාමාන්‍යයෙන් අමාවකට පස්සේ පුරපෝය වෙනකන් හඳ පිරෙනවනේ. හඳ ටික ටික පිරෙනවා වගේ එයාගේ ජීවිතේ පිරෙනවා කිව්වා. මොන ලක්ෂණ දෙක තියෙනවා නන්ද? ඉවසන්න ඕන තැන ඉවසනවා නම් ඊළඟට මේ කලබල වෙන්න ඕන තැන කලබල වෙනවා නම් එයා තමයි දියුණුව කරා යන්නේ. හැබැයි දිල්ෂාන් මේ කාරණේ අහනකොට දිල්ෂාන්ට තේරෙයි මේ ගොඩාක් දෙනෙක් මේක
මේ පොට පටලවගෙන තියෙන්නේ. ඒ කියන්නේ පැත්ත සම්පූර්ණයෙන් මාරු කරගෙන. ඉවසන්න ඕන තැන කලබල වෙනවා. කලබල වෙන්න ඕන තැන ඉවසගෙන ඉන්නවා ගොඩක් දෙනෙකුගේ ජීවිත. කුමක්ද ඉවසිය යුතු තැන? ඉවසිය යුතු තැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවට මෙහිම වදාලා භික්ෂුව ඉවසන්න ඕන කියනවා මේ සීතල, උණුහුම, බඩගින්න, පිපාසය ඊනකට බණ භාවනා කරනකොට මැසි මදුරුවෝ ආදී එද්දි එව්වා භික්ෂුව ඉවසන්න ඕන. මේවා භික්ෂුවගේ ජීවිතේට තියෙන ඒවා. භික්ෂුවක් විදිහට වාසය කරනකොට ඒ භික්ෂුවට ওই සියලු සැප පහසුකම් ලැබෙන්නේ නැහනේ. ගිහි කෙනෙකුට වගේ. එතකොට භික්ෂුව හැමතිස්සෙම අර කටයුතු ඉවසන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඉවසිය යුතුයි. දුරුත්තානං දුරාගතානං වචනපතානං නොමනා කොට කියනා ලද පරුසව කියනා ලද වචන ඉවසිය යුත්තේය. ආන් ඉවසිය යුතු දෙයක්. මේ සමාජයේ ජීවත් වෙනකොට තමන් අමනාප අකමැති කරකස වචන අහන්ට ලැබේ. එය ඉවසිය යුතු කරුණකි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇතැන් වෙලාවට කයට දැනෙනවා ඉවසන්න අමාරු තරම් මේ බරපතල විදිහේ කායික වේදනා. එයද නුවණින් සලකා ඉවසිය යුත්තේ. මේවා තමයි ඉවසන්න ඕන තැන්. දැන් බලන්න දිලෂාන්. සමාජය ගත්තාම ඔය ඉවසන්න ඕන තැන නේද හැම තිස්සෙම කලබලෙ වෙන්නේ. ඉතින් දියුණු වෙයිද ජීවිත? පරිහානියටමයි. කුමන්ද කලබල විය යුතු තැන? කලබල විය යුතු තැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යම් කෙනෙකුගේ හිතට එනවා කාම විතර්කයක්, ලෝභ සහගත හිතක්, රාග සහගත හිතක්, සරාගී බවක් කෙනෙකුගේ හිතට එනවා. ඒ හිතවිල්ල මෙයාගේ හිත ඇතුළට පැමිණෙනකොට ආන් ඒ වෙලාව කලබල විය යුතු වෙලාවයි. ඒක ඉවසන්න එපා කිව්වා. ඒ වෙලාව මේ නාදි වාසයේති නොයිවසිය යුත්තේය, පජහති දුරු කළ යුත්තේය, විනෝදේති බැහැර කළ යුත්තේය, බ්‍යන්ති කරෝති එය පන්නා දැමිය යුත්තේය, අනභාවං ගමේති යලි හටගන්න නොදිය යුත්තේය. ඒ හිත ඇතුළේ උපදින කාම විතරකයට දැන් ලෝභ විතර්කයක් කලින් කලට ඇති වෙනවා කියනවා. ඒ ඇති වෙන හැම වෙලාවක්ම දිල්ෂාන් ඉවසන්නේ නැතුව ඉක්මනට දුරු කරන්න ඕන මේක. ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ද්වේෂ විතර්ක. තරහ සහගත හිතුවිලි එනකොට ඒක ඉවසන්න එපා කිව්වා. ඒක දුරු කරන්න ඕන. හිංසා සහගත හිතුවිලි, අකාරුණික හිතුවිලි එනවනේ හිතට. අන්නේ අකාරුණික හිතුවිලි ඉවසන්න හොඳ නැහැ. ඒක ඉක්මනින් පන්නලා දාන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා uppන්නේ පාපකේ අකුසලයේ ධම්මේ. මේ යම්තාක් පාපී අකුසල් විතර්ක ලාමක හිතුවිලි හිතේ උපදිනවද? ඒ හිතුවිල්ල උපන් සැනින් පන්නලා දාන්න ඕන. ඒවා තමයි කලබල විය යුතු දේවල්. ඒ නිසා ඔය වගේ හිතුවිල්ලක් එනවනම් ඒ එන වෙලාවේ චූට්ටක්වත් ඒක පවත්වන්න එපා. ඒකට කලබල වෙනවා කියලා අදහස් කරන්නේ ඒක පවත්වන්නේ කියන එක. එහෙම නැතුව නිකන් අයියෝ මට මේ ලෝභ හිතුවිලි හිතනවා මේ මොකද්ද මේ ජීවිතේ කියලා කඩන් වැටෙන එක නෙමෙයි. එයා කලබල වෙනවා ඉක්මනින්ම නෑ මේ ලෝභ හිතුවිල්ල කියන්නේ අකුසලයක්. මේක හොඳ එකක් නෙමෙයි මේක හිතෙද්දි මම මැරුණොත්. එහෙම හිතනවා. එහෙම හිතලා ඉක්මනින් ඒක අයින් කරලා දානවා. ඒ නිසා මේ හිතට හිතුවිල්ලක් එනකොට ඒ හිතුවිල්ල ආසනින් Tamanට කර්මය බවට පත් වෙන්නේ නෑ ඒක. හිතුවිල්ල ඒකට අනුරූපව පැවැත්වුවොත් ඔන්න කර්ම සකස් වෙනවා. ඒ නිසා ඒ හිතුවිල්ල ආපු සැනින් දක්ෂ වෙන්න ඒ හිතුවිල්ල බැහැර කරලා දාන්න. අපි හිතමු හිතට ලෝභ හිතුවිල්ලක් ආවම අපිට නොඒක ආකාරයකට ඒක හිතන්න පුළුවන්. මරණය ගැන සිහි කරන්න පුළුවන්. ඊළඟට මේ සිහි කරන්න පුළුවන් ඕනනම් ඒ වෙලාවේ අපි හිතනවා මේ ලෝභය කියන්නේ අකුසලයක් කියලානේ භාග්‍යතුන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝභය අකුසලයක් කියලා. මං මේ අකුසලයේ දුරු කරන්න ඕන මම මොකද බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක් නේ. මගේ බුදුරජාණන් වහන්සේ ලෝභය නැති කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ හිතේ ලෝභය නැහැ. අනික් කිසිම අකුසලයක් නැහැ. ඒකාන්තයෙන් අරහං. බුදුරජාණන් වහන්සේ මේ අකුසල් දුරු කරේ කාගින්වත් අහලා නෙවෙයි. ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. මේ විදිහට බුදු ගුණ සිහි කරන්න. එහෙම සිහි කරලා අර තමන්ගේ හිතට ඇතිවෙච්ච අකුසලී බැහැර කරලා දාන්න. ඒක තමයි ලෝභය හට ගන්නවා නම් කළ යුත්තේ. එහෙමයි. මේ හිත කියන්නේ මහා පුදුමතයක්නේ. එක තැනක නැති හිත විවිධ දේවල් පසුපස හඹාගෙන යනවා.
එහෙම හඹාගෙන යන ගමනක තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ ජීවිතය අතරතුරේදී අපිට හම්බ වෙනවා විවිධාකාරයේ මිත්‍රයන්, විවිධාකාරයේ මාධ්‍යයන්. මාධ්‍යයන් කොච්චර තිබුණත් කල්යාණ මිත්‍ර මාධ්‍යයක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධා මාධ්‍යජාලය, ශ්‍රද්ධා රූපවාහිනිය, ලක්විරු ගුවන්විදුලිය, ඒ වගේම මහා මේඝයක් තියෙනවා ඔබට. මේ සසර කතරේ වියලී මියදෙන්න කලින් ඔබව තිමා සනසන්නට. ඉතින් මේ ධර්මය ඔබට සමීප කරවන්නේම ඔබේ සිත දෙවස්වපත් කරන්න. එහෙම යන ගමනේ අද දවසේ අපිට තවත් පැනයක් යොමු කරලා තියෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ අපිට කෙනෙක් යොමු කරලා තියෙනවා මෙකල දෙසි ආකාරයෙන් සසුන් බඹසර පුරුදු කරන්නේ කෙසේද? ස්වාමීනි අනුකම්පාවෙන් යුතුව පෙන්වා දෙන සේක්වා කියලා. පින්වත් ස්වාමීන් වහන්සේ. ඇයි මෙකල බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ තිබෙනවානේ. බුදුරජාණන් වහන්සේ ඊටාම නිර්වුල්ව නිවන් මඟ දේශනා කළා. එහෙමයි. ඒ දේශනා කරන ලද නිවන් මඟ රහතන් වහන්සේලා විසින් සංගායනා අනුසංගායනා කරමින් ආරක්ෂා කරගෙන ආවා. අපේ මේ ආදී සංඝ පරපුර දිවි හිමියෙන් ධර්මය ආරක්ෂා කළා. ඒ ආරක්ෂා කරන ලද ශ්‍රී සද්ධර්මය අදටත් කල්යාණ මිත්‍රයන් වහන්සේලා නිසා, සත්පුරුෂයන් වහන්සේලා නිසා අපිට නිර්මලව පාරිශුද්ධව අහන්න ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පානකොට අපේ ආනන්ද තෙරුන් වහන්සේට වදාළනේ ආනන්දය තථාගතයන් වහන්සේගේ ඇවෑමෙන් ඔබට හිතක් උපදින්න පුළුවන්. අනේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා. අපිට දැන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් නැත කියලා. ආනන්දේ එසේ නොසිතිය යුත්තේය. ආනන්දේ තථාගතයන් වහන්සේගෙන් පසු ඔබට ශාස්ත්‍රු වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයත් පනවන ලද විනයත්ය. ඉතින් ඒ ධර්ම විනයට අනුකූලව කෙනෙක් තමන්ගේ ජීවිතේ ටික ටික නමුත් පුරුදු කරගන්න මහන්සි වෙනවා නම් ඉතින් එයා ඒ තමයි සසුන් බඹසරේ හැසිරෙනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සීලය ඊටා මැනවින් දේශනා කළා. ඒ සීලය තුළ තමන්ගේ ජීවිතේ හික්මව ගන්න ටික ටික මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒ කාලේ තරම් අර ඒකට ඒ කාලේ තරම් ඉක්මනට වේගින් අපිට දියුණුව කරා ය아가න්න අමාරුයි මේ කාලේ. ඒ කියන්නේ ඒ කාලේ තිබුණ සියලු මේ උපකාර මේ කාලේ වෙනකොට නැහැනේ. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඉපැයි. නමුත් අපිට පැහැදිලිව නිවන් මඟ තියෙනවා. මේ තමයි මාර්ගය කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ දැන් මාර්ගය පෙන්වලා දීපු දේශනා කොච්චර තියෙනවද දිල්ෂා? මාර්ගය පෙන්වලා දීපු දේශනාම කොච්චර තියෙනවද? දැන් ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ එක්ක මේ ගණක මොග්ගල්ලාන කියලා බමුණේ. මේ ගණක මොග්ගල්ලාන කියලා කියන්නේ ඒ කාලේ හිටපු ගණන් සර් කෙනෙක්. මේ ගණිතය මේ උගන්වපු හොඳ ගණිතය විශාරද කෙනෙක්. ඒ හින්දාම තමයි ගණක මොග්ගල්ලාන කියලා නම තිබ්බේ. ගණක මොග්ගල්ලාන ඉතින් ගණන් එක්කමනේ ජීවිතේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි සාමාන්‍යයෙන් බිල්ඩින් එකක් වුණත් හදන්න අනුක්‍රමික පිළිවෙලක් තියෙනවා. ඒක ඉස්සරෝම අර පොළව සකස් කරගන්න ඕන. ඊට පස්සේ බිල්ඩින් එකේ උසට දරන බර ප්‍රමාණය තීරණය කරලා හොඳ පාදමක් සකස් කරගන්න ඕන මෙහෙම කියලා ඉතින් මෙයා කිව්වා. ඊට පස්සේ මෙයා කියනවා ස්වාමීනි අනිකුත් ඔය මේ අනිකුත් විෂයන් උගන්වන්න ගියත් ඒවටත් තියෙනවා මේ මූලික පිළිවෙල. දැන් අපිටත් එහෙම නෙනේ මොන්ටිසෝරි ගියාට පස්සේ අපිට ආයන්න උගන්වුවා. ඊට පස්සේ පැන්සලෙන් අපි කාලයක් ලිව්වා. මෙහෙමනේ අපිත් ඉගෙන ගත්තේ. ඊළඟට කියනවා ස්වාමීනි අපේ මේ ගණිත ක්‍රමේ වුණත් එහෙම තියෙනවා පිළිවෙලක්. අපි මුලින්ම උගන්වන්නේ එකවරක් එක, දෙවරක් දෙක, තුන්වරක් තුන කියලා මෙහෙම මෙයක් කිව්වා. කියලා අහනවා ස්වාමීනි බුද්ධ ශාසනෙත් එහෙම පිළිවෙලක් තියෙනවද? මේකේ යම් ඉස්සරහට යන්න පිළිවෙලක් තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන පිළිවෙලක් තියෙනවා. පිළිවෙල මෙයයි කියලා බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට සීලය, සමාධිය, ප්‍රඥාව කියන තුන විස්තර කළා. ඉතින් ඒක කියව ගන්න ඒ දේශනාවෙන් මජ්ක්‍ධිම නිකායේ ගණක මොග්ගල්ලාන සූත්‍රය. මේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේ හරිය ලස්සනට බුදුරජාණන් වහන්සේ නිවන කරාම ශ්‍රාවකෙක් ජීවිතේ දියුණු කරගන්න හැටි. ඒ සඳහා එයා කොහොමද ජීවිතේ රැකගන්න ඕන? කොහොමද සිල්වත් කරගන්න ඕන? කොහොමද චිත්ත ඒකාග්‍රතාවය ලබන්න ඕන? කොහොමද ප්‍රඥාව දියුණු කරගන්න ඕන කියන කාරණේ වදාලා. වදාarලා ඉවරනට පස්සේ මොග්ගල්ලාන කියනවා මේ දිල්ෂාන් හරි ලස්සන කතාවක්. මොග්ගල්ලාන ඇහුවා ස්වාමීනි හරි පැහැදිලි නිවන් මඟ. හරි ලස්සනයි නිවන් මඟ. ඉතින් ස්වාමීනි
දැන් ඔය නිවන් මඟ ගැන අහන මේ ශ්‍රාවකයෝ ඔක්කොම නිවනට යනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ මොග්ගල්ලාන. ඔක්කොම යන්නේ කිව්වා. එතකොට මොග්ගල්ලාන කියනවා ස්වාමීනි ඒක පුදුම කතාවන්නේ. දැන් ඔබ වහන්සේ නිවන් මඟ පැහැදිලිව කියලා දීලත් තියෙනවා. නිවන කියලා එකකුත් තියෙනවා. නිවනට යන්න පාරත් පැහැදිලිව තියෙනවා. එහෙව් එකේ කෙනෙක් නිවනට යන්නත් කෙනෙක් නිවනට නොයන්නත් හේතුව කිම? එහෙම ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලානේ මං ඔහේගෙන් ප්‍රශ්නයක් අහන්න. තේරෙන විදිහට උත්තර දෙන්න. මොග්ගල්ලානේ ඔබෙන් ඇහුවොත් එහෙම කෙනෙක් සවැත් නුවර ඉඳලා රජගහ නුවරට යන පාර කියන්ට කියලා. ඔබට කියන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතින් මොග්ගල්ලාන කියනවා ස්වාමීනි ඉතින් මෙව්වා අපි ආපු ගිහපු පාරවල්නේ නිතර. ඉතින් මට හොඳට පුළුවන් පැහැදිලිව කියන්න. මං සලකුණු ටික. දැන් අපේ උනත් පාරක් ඇහුවත් අපි කියනවනේ අහවල් තැනට ගිහිල්ලා එතන හතරමං හන්දියෙන් අහවල් පැත්තට හැරෙන්න කියලා අපි කියන්නේ. එහෙමයි. ඉතින් මෙහෙම කියන්න පුළුවන් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා හරි මොග්ගල්ලානේ. දැන් ඔන්න ඔබ පාර කියනවා සවැත් නුවර ඉඳලා රජගහ නුවරට පාර. හැරෙන්න ඕන තැන් ටිකත් කියනවා. කෙනෙක් ඔබෙන් පාර අහගෙන හරි පාරෙම යනවා. මිනිහා රජගහ නුවරට යයිද නැද්ද කියලා ඇහුවා. ඒ ස්වාමීනි මිනිහා යනවා. ඇයි එයා පාර අහගත්තා අහපු පාරේ ගියා. බුදුරජාණන් වහන්සේ අහනවා මොග්ගල්ලානේ ඔන්න තව කෙනෙක් ඇවිල්ලා පාර අහගත්තා. පාර අහගත්තට මිනිහා Tamanට ඕන දිහාක යනවා. කියපු පාරේ යන්නේ. මිනිස්සයා රජගහ නුවරට යයිද නැද්ද කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි ඉතින් මේ මිනිස්සයා කොහොම යන්නද? එයා පාරේ ගමන් කරන්නේ නෑනේ. එයා පාර වරද්ද ගත්තනේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලානේ ඒක පුදුම කතාවන්නේ. දැන් රජගහ නුවරක් තියෙනවා. රජගහ නුවරට යන්න පාරක් තියෙනවා. පාර පෙන්වන ඔහෙත් ඉන්නවා. එහෙව් එකේ කෙනෙක් යන්නත් කෙනෙක් නොයන්නත් හේතුව මොකක්ද? එතකොට මොග්ගල්ලාන කියනවා ස්වාමීනි මං වැරදිකාරයා නෙවෙයි. මං කළේ පාර කියන එක. පාරේ අනේක හෝ නොයන එක ඔහු සතු තීරණයයි. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලානය තථාගතයන් වහන්සේ දෙසේමය. තථාගතයන් වහන්සේත් නිවන පිණිස පාර දේශනා කළා. යෑම නොයෑම ශ්‍රාවකයන්ට අයිති දෙයයි. අතීතයේ ශ්‍රාවකයෙක් කළේ කැමති අය මහන්සි වෙලා ගියා. වර්තමානයේ උනත් තියෙන්නේ චුට්ට හරි අර ඉස්සර තරම් වේගෙන් ජව සම්පන්නව යන්න බෑ තමයි. හැබැයි ටික ටික හරි මේ පාරේ යන්න පුළුවන්කම තියෙනවා. අනාගතේ උනත් ශ්‍රාවකයන්ට කරන්න තියෙන්නේ මේ තියෙන පැහැදිලි නිවන් මඟ ගැන විශ්වාසී ටික ටික තමන්ගේ ජීවිතය දියුණු කරගන්න එක. ඉතින් මේක තමයි අපි තේරුම් ගත යුතු කාරණේ. මග හොඳට තියෙනවා නම් ඒ මග නොයා කටුකුහුලින් පිරි වෙන වෙන මං මාවත් දිගේ යන්න ගිහිල්ලා අතරමං වෙන්නේ මොකටද අපි? අතරමං නොවේ හරි මග යන්න. ශ්‍රද්ධා සතියන්ත යොවුන් දහම් වැඩසටහන අද ඔබට අපි සමීප කරවන්නේ. අද මේ සඳහා දායකත්ව ලබා දෙනවා විචිත්‍ර පින්කම් සමූහයේ පින්වත් පිරිසකගේ මූලිකත්වයෙන් බොදුසවිය සමාජ සත්කාර පදනම සදහම් මිතුරු පින් ගෙනුම සහ මනුලොවින් සුගති රැකවරණ යාත්‍රා යන සංවිධානවල සමාජික පින්වත් පිරිස. ඒ සදහැතියන්ගේ දායකත්වයෙන් තමයි ශ්‍රද්ධා සත්‍යන්ත යොවුන් දහම් වැඩසටහන අපි මෙලෙසින් ඔබට සමීප කරවන්නේ. සමහර අවස්ථාවන් තියෙනවා ටිකක් නැවතිලා විරාමයක් අරගෙන යලිත් ගමන ආරම්භ කළ යුතු. ඒ වගේ අපි සූදානම් වෙන්නේ අද දවසේදී විරාමයක් ලබා ගන්න. මේ විරාමෙන් අනතුරුව ඔබට පිළිවෙනි ඔබේ සදහම් පැන අපට යොමු කරන්න. පිළිවෙලකට ක්‍රමානුකූලව පැහැදිලිව ඔබේ පැනේ අපට යොමු කරන්න. පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අසා විමසා අපි දැනගමු. එතෙක් සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියට. නමෝ බුද්ධාය. ශ්‍රද්ධා යොවුන් දහම් වැඩසටහන සමගින් ඔබ අපේ නැවතත් සම්බන්ධ වෙන්නේ ලක්කුඩු ගුවන්විදුලියේ ශ්‍රද්ධා රූප වාහිනිය වගේම Facebook මාධ්‍ය ඔස්සේ. දැන් අද අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් කතා බහ කරමින් සිටින මේ අපේ ආවේගයන් පිළිබඳවනේ. ආවේගයන් පිළිබඳව කතා බහ කරන අද කතිකාවතට දායකත්වය ලබා දෙනවා විචිත්‍ර පින්කම් සමූහයේ පින්වත් පිරිසකගේ මූලිකත්වයෙන් බොදුසවිය සමාජ සත්කාර පදනම
සදහම් මිතුරු පින්ගිනුම සහ මනුලොවින් සුගති රැකවරණ යාත්‍රා යන සංවිධානවල සමාජික පින්වත් පිරිස. ඒ සදැහැතියන්ගේ දායකත්වයෙන් අද ඔබට යොවුන් දහම් වැඩසටහන සමීප කරවද්දී ඔබේ තිබෙන සදහම් පැන අපට යොමු කරන්න කියලා අපි සඳහන් කළා. ඉතින් එලෙස යොමු වුණු සදහම් පැන කිහිපයකට තමයි දැන් අපි නැවතත් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන්. පින්වත් ස්වාමීන් වහන්සේ අපිට කෙනෙක් මෙන්න මෙහෙම කාරණාවක් යොමු කළා තියෙනවා. මට මේ වසරේ 6 ශ්‍රේණියේ සිසුන්ට ඉතිහාසය ඉගෙනවිය යුතුයි. දෙවන පාඩම මානව පරිණාමය පිළිබඳය. එම පාඩමේ අග්ගඤ්ඤ සූත්‍ර සමග නොගැලපෙන බොහෝ කරුණු තිබේ. වැරදි කරුණු සමාජගත නොකර මම මෙම පාඩම ඉගෙන යුත්තේ කෙසේද? මෙය කාරුණිකව පැහැදිලි කරන්න. පින්වත් ස්වාමීන් ඒ කාරණේදී දැන් ඇත්තෙන්ම වර්තමාන විෂය නිර්දේශ සකස් වෙලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ මූලික උතුම් ශ්‍රී සද්ධර්මයේ පදනම් කරගෙන නෙවෙයි. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය වූ ධර්මය පදනම් කරගෙන විෂය නිර්දේශ සකස් වෙලා නැහැ. හැම එකම ඉගෙන ගන්න ගියාම ওই ප්‍රශ්නේ තියෙනවා. දැන් මිනිස්සු මේ සාමාන්‍ය විෂය නිර්දේශය තුල අපි මේ පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්නේ ඇත්තෙන්ම මේ භාග්‍යතුන් වහන්සේ වදාළ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපිට මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට දායාද කළා. ඒ ධර්මයට අනුගතද නැද්ද කියලා බලලා හදපුවා නෙවෙයි මේවා. ඉතින් ඒක අතීතේ ඉඳලා ඒ කියන්නේ මේ ගොඩාක් ඈත අතීතයක ඉඳලාම එන වැරද්දක්. ඉතින් මොනව කරන්නද? එහෙමයි. ඉතින් ඒ නිසා මේ දරුවන්ට තමන් ඒ අධ්‍යාපන ලබා දෙනකොට ඒ කාරණා කියනකොට ඒ දරුවන්ට මේ කාරණේ තේරුම් කරාට කමක් නැහැ. අග්ගඤ්ඤ සූත්‍රයේදී අපගේ භාග්‍යතුන් වහන්සේ සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා මේ ජීවියගේ හට ගැනීම ගැන මේ කොහොමද මේක සිද්ධ වුණේ කියලා ලෝකේ හට ගැනීම ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ පිළිවෙලක් තියෙනවා. නමුත් ඉතින් අපි මොනවා කරන්නද මේ විෂය නිර්දේශය හැදිලා තියෙන්නේ සුද්ධ කියපු පිළිවෙලට. එහෙමයි. ඉතින් ඒක විභාගෙට ලියන්න ඕන හින්දා දරුවනේ ඉගෙන ගන්න කියලා. ඉතින් එයාලට උගන්වන්න සිද්ධ වෙනවා. මොකද විභාගෙට අහන්නේ ඒවනේ. එහෙමයි. ඉතින් විභාගෙට අහන්නේ මේ දැන් ලෝකේ ලොකු කරගෙන තියෙන්නේ අපේ රටවල් වල ලොකු කරගෙන තියෙන්නේ සුද්ධ කියපු දේවල්නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනාව නෙවෙයිනේ. සාමාන්‍ය අපි හිතමු මේ සාමාන්‍යයෙන් සමාජයේ හටගන්න රටේ හටගන්න යම් අර්බුදයක් විසඳන්න උනත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලික කරගෙන ඒවට උපදෙස් ගන්න නෑනේ. එහෙමයි. ඒවත් ඔක්කොම මේ බටහිරට නතු වෙලා එහෙම කරන පිළිවෙලක් හැදිලා ඉවරයිනේ. ඉතින් ඒ නිසා අපිට ඒකෙදි බොහොම මධ්‍යස්තව කල්පනා කරන්න සිද්ධ වෙනවා. එහෙම කල්පනා කරලා ඒ දරුවන්ට ඉතින් පැහැදිලිව කියලා දෙනකොට අර මේ විෂය නිර්දේශයට තියෙන නිසා දරුවනේ මේක විභාගෙට ලියන්න ඕන වෙන හින්දා ඕගොල්ලෝ ඉගෙන ගන්න කියලා දෙන්න. එහෙම කරන්න කරේ. පින සයිනස් තවත් කෙනෙක් මෙන්න මෙහෙම කාරණාවක් අපිට යොමු කරලා තිනවා. හොල්මන් කියලා දෙයක් තියෙනවද? කරුණාවෙන් පවසන්න කියලා පිනත් ස්වාමීන් වහන්සේ. නොපෙනෙන ලෝකය කියලා එකක් තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ මිනිස්සුયો විදිහට අපිට මේ මනුස්ස දේශින් දකින්න බැරි දේවල් ඕන තරම් තියෙනවා. ඇත්තරම මේ මනුස්ස දේශින් මේ ලෝකයේ දේවල් වලින් ලෝ තතු වලින් 100ට එකක්වත් අපි දකින්නේ නැති තරම්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු කාරණා අපි ඉගෙන ගන්නකොට මේ දේශනා ඇතුලේ ඒ විස්මයජනක දේවල් අපි ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා මේ අපි මේ ලෝකේ ගැන මොනවද දන්නේ කියලා. ඉතින් ඒ දේශනා කරපු දේවල් අතර එක පැත්තක් නෙවෙයි නොපෙනෙන ලෝකේ කියන එක. එහෙමයි. ඉතින් ඔය නොපෙනෙන ලෝකයේ ඇතැන් දැන් අපි අහලා තියෙනවා මේ කර්මානුරූප ස්වභාවයක් නිසා මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන කර්මානුරූප වෙන කෙනෙකුට ලැබෙන්නේ. එහෙමයි. එතකොට දැන් බලන්න සමහර ඇස් තියෙනවා දිලිසන් සමහරුන්ගේ ඇස් වලට වර්ණ පේන්නේ. වර්ණන්දතාවය කියලා අපි අහලා තියෙන්නේ. සමහර කෙනෙකුගේ ඇස් වලට මේ එයාට පාට පේන්නේ. එහෙමයි. කර්මානුරූප ලැබිච්ච එක. සමහර කෙනෙකුගේ ඇස් වලට මේ ඔන්න මේ අවුරුදු 10 12 වයසේදීම අර සාමාන්‍යයෙන් පියවියව පේන ස්වභාවය දුර්වල වෙලා යනවා. දැන් ඉතින් අර වෛද්‍යවරු කණ්ණාඩි හොයාගෙන තියෙන හින්දා ඒ අයට ආයෙ පැහැදිලිව බලන්න පුළුවන්. නමුත් ඇස් දුර්වල වෙලා යනවා.
නමුත් සමහරු ඉන්නවා දැන් මට එක සැරයක් හම්බ වුණා මට මතකයි වැඩිහිටි නිවාසයකදී මට හරි පුදුම හිතුණා ආච්චි අම්මා කෙනෙක් සාමාන්‍යයෙන් අපි කියවන පොත් කියවනවා. එහෙමයි. වයස අවුරුදු 80ක් තිල්ෂාන්. වයස අවුරුදු 80ක් ඇස් දෙක ලා නිල් පාටයි. කණ්ණාඩියක් දාන්න නැතුව අවුරුදු 80 දිත් පොත් කියවනවා. ඉතින් ඒ කර්මානුරූපව ලැබිච්ච දේවල් නේ. එහෙමයි සයි. ඉතින් ඒ වගේ සමහරුන්ට කර්මානුරූප ස්වභාවයක් තියෙනවා අර නොපෙනෙන සත්වය පේන. සමහරුන්ට ඒ කර්මානුරූප ලැබිච්ච ඇස් දෙකින්ම මේ අර නොපෙනෙන අයව පේනවා. ඉතින් ඒ අයට ඒක අර හොල්මනක් වගේ බවට පත් වෙනවා. ඊළඟට ඔය නොයෙකුත් പ്രേත භූත කොටස් සමහර වෙලාවට හැසිරෙනකොට ඇතැන් කෙනෙකුට පේන්න පුළුවන්. ඒකත් හොල්මන් කියලා කෙනෙක් බිහිතියටපත් වෙන්න පුළුවන් දෙයක්. ඊළඟට කර්මානුරූප මේ ඥාති සම්බන්ධයක් තියෙන කෙනෙක් සමහරලාට උපකාරයක් ආදී වුණාම ඔන්න ඒගොල්ලෝ පේන්නෙනවා. ඒවත් හොල්මන් විදිහට පේන ඒවා. සමහර වෙලාවට තියෙනවා මේ හිතෙන් නැවෙන ඒවත්. ඇත්තට මෙහෙම මොකුත් සිද්ධ වෙලා නැහැ. නමුත් හිතෙන් නැවෙනවා. බයටපත් වෙලා ඉන්න වෙලාවට අර මොකක් හරි පොඩ්ඩක් අත්තක් හෙල්ලුණත් ඒක නිකන් හොල්මනක් වගේ දැනෙනවනේ බයටපත් වෙලා ඉන්න වෙලාවට. කොහොමද ස්වභාවයෙන් බයජනක හිතක් තියෙන කෙනාට අර පොඩි දෙයක් ඇති එයාගේ හිත ගැස්සෙන්න. එහෙමයි. ඉතින් හොල්මන් ගැන කියන්න ගියාම ඉතින් ওই වගේ ගොඩාක් ලොකු පරාසයක් තියෙනවා. නමුත් ඉතින් තේරුම් ගන්න ලෝකේ අපිට නොපෙනෙන එහෙම නොපෙනෙන පැත්තක් මේ ලෝකයේ තුල තියෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ වදාළනේ ඒක සම්මාදිට්ඨියට අයිති කාරණාවක්. ඕපපාතික සත්තු මේ ලෝකේ ඉන්නවා. ඕපපාතික සත්තු ඉන්නවා කියලා කියන්නේ ලොකු දැක්මක්. මොකද මේ ලෝකේ අර අපි ඉගෙන ගන්න පරාසය ඇතුලේ දැන් අර කලින් කියප එකටත් මේක සම්බන්ධ වෙනවා. අපි ඉගෙන ගන්න පරාසය ඇතුලේ මේ දැන් ඔය බටහිර විද්‍යාවත් එක්ක අපේ ඔලු හොදගත්ත එකේ හානිය මෙන්න මේක දිල්ෂාන්. අපිට අර තියෙන අපේ රැකවරණයට තියෙන සම්මාදිට්ඨියට ලොකු හානියක්. දැන් අපේ අය අර අන්වීක්ෂයකට දාලා කරකලා හරි බලන්න බැරි නම් S2කට නොපෙනෙන එකක් පිළිගන්න ලැහැති නෑනේ බහුතරය. එහෙමයි. දැන් භාග්‍යවතුන් වහන්සේ ඕපපාතික උපත කියලා වදාළේ මේ ලෝකේ උපත් 4ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ බටහිර විද්‍යාඥයෝ ඒව හොයාගන්නේ නැහැ. ඒ උපත් තමයි එක උපතක් බුදුරජාණන් වහන්සේ වදාලා මව් කුසින් උපදිනවා. ඉතින් ඒක ප්‍රකටයිනේ. එහෙමයි. බිත්තර අස්සෙන් උපදිනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා ද්විජං කියලා. ද්විජං කියලා කිව්වේ දෙපාරක් උපදිනවා. දැන් අම්මගේ කුසේ ඇතුලේ බිත්තරේ හැදෙන්නේ බිත්තරේ එළියට එනවා ආයෙ බිත්තරෙන් එළියට එන්න ඕන. ඒකට ද්විජං කියනවා. එහෙම උපතක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ තෙත් පරිසරයක හට ගන්නවා කියලා එකක් තියෙනවා. ඔය මේ පණුවෝ ඒ වගේ සත්තු ගත්තාම ඊට පස්සේ ඔය අපි සමහරවිට සුද්‍ර ජීවීන් කියලා කියන අර දිලීර විදිහට වැඩිලා යන ඒ ප්‍රාණ තියෙන සත්තු මේ තෙත් පරිසරයේ හටගන්න ඒවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. ඒක ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධය. ඒක මේ ලෝකෙ වෙන කෙනෙකුට ඒ විදිහට පහදලා දෙන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය මව් කුසින් උපදින එකත් මේ බිත්තරස්සින් උපදින එකත් තෙත් පරිසරයෙන් උපදින එකත් හැර තවත් උපතක් තියෙනවා. ඒ තමයි ඕපපාතික. ඕපපාතිකව කියලා වදාලා සියලු දෙවිවරු උපදින්නේ ඕපපාතිකව. බ්‍රහ්මයෝ උපදින්නේ ඕපපාතිකව. නිරිසත්තු උපදින්නේ ඕපපාතිකව. පෙරේතයෝ උපදින්නේ ඕපපාතිකව. ඇතැන් මේ සත්වයෝ ඕපපාතිකව ඔය විදිහට උපදිනවා. එතකොට මේ ඕපපාතික උපතත් එක තමයි ඔය අපිට නොපෙනෙන ලෝකෙ ගොඩක් ඔය භූත පෙරේත ඒ වගේ කොට්ටහස ගොඩාක් ගත්තොත් ඒගොල්ලෝ ඕපපාතික උපදින අය. ඒ නිසා මේ නොපෙනෙන ලෝකය කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරන කෙනෙක් තේරුම් ගත යුතු දෙයක්. මේ ලෝකේ අපිට එහෙම නොපෙනෙන ලෝකයක් තියෙනවා කියන එක. පින සවිනාස තවත් කාරණාවක් මෙන්න මෙහෙම යොමු කළා තියෙනවා කෙනෙක්. අසල්වැසි කාන්තාවක් මම ඇසුරෙන් නයින් කළා. ඒ නිසා මම මට නිතරම චෝදනා කර බනිනවා. මම ඇහුනේ නෑ වගේ ඉන්නවා. මම රණ්ඩු නොවුනම ඇය අසල්වාසීන්ට කියනවාලු මට ඒ චෝදනා. මට සමහරු කියනවා මම ඒ අයට කියන්නේ මට ඔවා කරන්න පිස්සු නෑ කියලා. නිහඬ වෙනවා. නමුත් ගැටලුව ඒ බැනපු චෝදනා නිතරම මගේ හිතට එන එක. තරහ දුරු කරගන්න මම උත්සාහ ගන්නවා. මං ගොඩක් තරහ ගිය කෙනෙක් සවිනාස මේ කියන්නේ කියලා. පින සවිනාස මෙහෙම කාරණාවකුත් අපිට මොකලා තියෙනවා. ඔව් ඒකෙදි ඇත්තටම මේ වෙන තාක්
කටයුතු කරලා තියෙන විදිහ අරුබුදයක් සංසිඳී යන විදිහක්මයි. එනිසා ඒ කටයුතු කරපු විදිහ ගැන සතුට වෙන්නේ. කියන්නේ මේ රණ්ඩු සරුවල් වලට එනකොට ඒවාට යලි පටලවී යන්නේ නැති එක. ඕක දෙවියන් පවා පින්වතුනි වර්ණනා කරපු එක. ඒ දෙවිය වර්ණනා කරා කියන්නේ මම මේ සිද්ධිය ඔබට කියන්නම්. ඒක ගොඩාක් වටින නිසා ජීවිතේට. මේ සුරාසුර යුද්ධයක් ඇති වුණා. මේක වදාළේ බුදුරජාන් වහන්සේ. සුරාසුර යුද්ධය ඇති වුණාට පස්සේ අසුර පාර්ශවයේ අසුරයෝ පෙරදුනා. අසුරයෝ පෙරදුනාම අසුරයන්ගේ රජුරුව තමයි දිල්ෂාන් වේපචිත්ති. වේපචිත්ති අසුරයාව අර දෙවිවරු අල්ලගත්තා. අල්ලගෙන වේපචිත්තිව අරගෙන ආවා තව්තිසාවේ තියෙනවා සුධර්මා කියලා සභාවක්. ওই සභාවට අරගෙන ඇවිල්ලා දැන් වේපචිත්තිව හිර කරලා ඉන්නවා. මේ හිර කරලා ඉන්න තැනට තව්තිසාවේ රජුරුව සක්දිවිඳු එනවා. සක්දිවිඳු ඇවිල්ලා මේ සක්දිවිඳුගේ ආසනේ වාඩි වුණාට පස්සේ දැන් සක්දිවිඳු කියලා කියන්නේ කවුද? මෙතන ඉන්න ඒ කියන්නේ මේ දේව සභාවෙම ඉන්න ප්‍රධානියා. ඊට ඉහළින් කෙනෙක් නැහැ. ඒ ප්‍රධානියාට මේ ඉන්න වේපචිත්ති කියන අසුර රජා බයින්න පටන් ගත්තා. දැන් බොහොම තද වචන වලින් බයිනවා. බනිද්දි සක්දිවිඳු ගානක් නැහැ. සක්දිවිඳු ඔහේ අහගෙන ඉන්නවා. සක්දිවිඳු අහගෙන හිටියට මේ අනිත් දෙවිවරුන්ට අහන් ඉන්න අමාරුයි. එතකොට විශේෂයෙන් අහගෙන ඉන්න අමාරුණා සක්දිවිඳුගේ සමීපයෙන් ඉන්න මාතලී කියන සක්දිවිඳුගේ රථය අරගෙන යන දේවපුත්‍රයා. දේවපුත්‍රයාට දුක හිතලා කියනවා දේවේන්ද්‍රේ මොකෝ මේ? අර වේපචිත්ති මෙහෙම බනිද්දීත් ඔබ මේ කට පියාගෙන ඉන්නේ. මොකෝ ඔබ බයද? එහෙම නැත්නම් ඔබට වචන එන්නේ නැද්ද කියලා ඇහුවා. අදක්සයිද කියලා ඇහුවා. එතකොට සක්දිවිඳු කියනවා මාතලී මං ওই වේපචිත්‍ර බය නැහැ. මං අදක්සත් නැහැ. නමුත් මෝඩේ කිපිලා කෑ ගැහුවා කියලා මං වගේ නුවණ තියෙන කෙනෙක් ඇයි ඕකේ පටලැවෙන්නේ? එහෙම ඇහුවා. බලන්න ලස්සන. මේ දෙවිවරු මේ තමයි ඇත්තම දෙවිවරු. ප්‍රායෝගිකව දෙවිවරු කියන කොටාසේ තේරුම් ගන්න. දෙවිවරු කියන්නේ අපිට වඩා ගොඩාක් උසස් කොටසක්. ඒගොල්ලෝ බලන්න කල්පනා කරන විදිහ. ඒගොල්ලන්ගේ රජුරුවෝ, ඒගොල්ලන්ගේ පාලකයා කියන්නේ මේ. සක්දිවිඳු කියනවා මේ මෝඩේ කිපුණා කියලා මාතලී මං වගේ නුවණ තියෙන කෙනෙක් ඇයි ඔකේ පටලැවෙන්නේ කියලා ඇහුවා. එතකොට අනුමෝදන් වුණා මාතලී. අනුමෝදන් වෙලා හැබැයි මෙහෙම කිව්වා. දේවේන්ද්‍රය ඔබ කියන කතාව ඇත්ත. හැබැයි මං ඕකේ පොඩි අඩුවක් දකිනවා. මොකද්ද? මේ මෝඩේ කෑ ගහනකොට නුවණ තියෙන කෙනා ඉවසගෙන හිටියොත් මෝඩයාට හිතෙනවා මෙයා මේ ඉවසන්නේ මට බහේ. ආන් එහෙම හිතනවා මෝඩයා. ඒ නිසා ඔය කාරණේදී මං දකිනවා කිව්ව ඔය ඉවසීමේ දෝෂයක්. ඇයි ඔහොම ඉවසගෙන හිටපුවම අර මෝඩායේ හිතනවා මේ බයටයි ඉවසුවේ කියලා. එතකොට සක්දිවිඳු ඒකටත් හරි ලස්සන උත්තරයක් දුන්නා. කියනවා මාතලී මේ මෝඩෙක් මේ මොහු බයට ඉවසනවා කියලා හිතුවත් මට කමක් නැහැ. එහෙම හිතුවේ නැතත් මට කමක් නැහැ. සදත්තා පරමාත්තා ගොඩාක්ම වටින්නේ තමන්ගේ ජීවිතේ යහපත තුල පිහිටුව ගන්න එක. බලන්න වචන. සදත්තා පරමාත්තා ගොඩක්ම වටින්නේ තමන් කරන්නේ මොකක්ද? තමන් කරන්නේ යහපතද කියන එක. කාන්තයා බිහි වුණ විද්‍යති ඉවසීමට වැඩි තරම් වූ කිසිවක් මාතලී ලොව නැත්තේය. ඒ නිසා මං ඉවසනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහණෙනි දිව්‍ය ලෝකේ කාමයේ පරිභෝග කරන දෙවිවරුත් ඉවසනවා නම් මේ බුද්ධ ශාසනයේ මහාන වෙච්ච ඔබ ඉවසන්න ඕන කිව්වා. ඉතින් ඒ නිසා මේ කාරණා හොඳට හිතට අරගන්න. හිතට අරගෙන ඉවසීමම තව ප්‍රබල කරගන්න. ඉවසීමම ප්‍රබල කරගන්න. මොකද ඉවසීමම ප්‍රබල කරගන්න කියන්නේ කාන්තියා බිහියෝන විජ්ජති. ඉවසීමට වැඩි තරම් වූ කිසිවක් ලොව නැත්තේය. වඩාත් වටින පින්වතුනි තමන්ගේ යහපත. තමන්ගේ යහපත තමන් හොඳට මේ කල්පනා කරලා හිත ඇතුලේ පිහිටුවා ගත යුතු එකක්. මොකද නිතර හිතන්න ඕන එකක් අපේ ජීවිතයේ තියෙන අවිනිශ්චිත බව. ඔබ බලන්න මේ කාලේ හරියට මේ මාධ්‍යය අපි
මේ අහන්න දකින්න ලැබෙනව නේද හදිසි අනතුරු. ඊට පස්සේ මිනිස්සුන්ට වෙන එක එක උපද්‍රව අපිට කොච්චර මරණ කියන ඒවා අහන්න ලැබෙනවද මේ කාලේ. මරණය කියන වචනේ මේ කාලේ දෝංකාර දෙන්නේ නැද්ද කන්වල? එහෙමයි. කොරෝනා වලින් හින් මැරෙනවා. ඒ අස්සේ තවත් නොයෙක් උපද්‍රවනේ ලංකාවේ මේ එක දිගට හදිසි අනතුරු සිද්ධ වෙනවා. ඉතින් මැරෙනවා කියන එක අහනකොට සිහිය උපදින්න එපයි. සිහිය උපදින්නේ කොහොමද? මාත් මැරෙනවා කියලා. නේ? එහෙමයි. අනිත් අය මැරෙනවා අහනකොට අපේ සිහිය උපදින්න ඕන. අපි මාත් මැරෙනවා නේද? මං කරාත් මරණේ පැමිණෙනවා නේද? කොයි වෙලේ මගේ ජීවිතේට මරණය එන්න බැරිද? අන්න එහෙම මතක් වෙන්න ඕන. එහෙම මතක් වෙන කෙනාට වඩාත් වටින්නේ දිල්ෂාන් මේ සමාජයක් හිතන්නේ මොනවද කියන එක නෙමෙයි. තමන්ගේ ජීවිතේ තියෙන්නේ මොකක්ද කියලා. ඇයි හේතුව අපි හිතමු සමාජයක් ಗುಣ කතා කර කර හිටියා කියලා. හරි ලස්සනයි මේ ඔබ කියවන්න පටන් ගන්න පින්වතුනි පින්වත් දරුවනේ මේ ඒ යමා නිවන් දුටු රහතන් වහන්සේලා පොත අපේ ගුරුදේවයන් වහන්සේ මේ මීට ගොඩාක් කාලයකට පෙර ඒක පරිවර්තනය කළේ බොහෝම ලස්සන ග්‍රන්ථයක්. ඔබ අත්පොතක් විදිහට සමීපේ තියාගෙන නිතර කියවිය යුතු ගාථා තියෙනවා ඒ පොතේ. ඒ පොතේ නිතර කියවිය යුතු ගාථා තියෙනවා. කියව මේ ඒ මුනිවරු කියන වදන් වලට අවධානය යොමු කරන්න. ඒක හරි ලස්සන තැනක් තියෙනවා. ඒක රහතන් වහන්සේ නමක් වදාරනවා මේ කවුරුවත් කිව්වා කියලා කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ. කවුරුවක් කිව්වා කියලා කෙනෙක් පාපියෙක් වෙන්නෙත් නෑ. බලන්න මේ වචනේ කොච්චර අර්ථයක් තියෙනවද කියලා. බාහිරින් කෙනෙකුට ප්‍රශංසා ගලාගෙන ආවා කියලා එයා ඒකෙන් ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්නේ. බාහිරින් කෙනෙකුට ගැරහිලි ආවා කියලා ඒකෙන් එයා පාපියෙක් වෙන්නෙත් නෑ. වඩාත්ම වටින්නේ මොකද්ද? සදත්තා. තමන්ගේ අර්ථය. තමන් යහපතේ ඉන්නවද? තමන් ගුණවත්ද? තමන් හොඳ දෙයක්ද කරන්නේ කියන එක. ඒ නිසා දැනට ඒ ප්‍රශ්න යොමු කරපු කෙනාගේ හිතට නිතර දේශේනවා කියනවනේ. එහෙමයි. මෛත්‍රියටම හිත යොමු කරන්න මහන්සි ගන්න. ඒකට මේ උපායක් මේ අර වාඩි වෙලා භාවනා කරන්න අමාරුයි ඔය වගේ වෙලාවක. මොකද මේ කේන්ති යන හිතක් තියෙන වෙලාවන්නේ. ඒ වෙලාවට ඒක අමාරුයි කරන්න. ඔබ හුරු වෙන්න මේ සක්මන් කර කර මෛත්‍රිය කරන්න. හොඳට සක්මන් කර කර මේ පුළුවන් නම් මේ දවසට පැය භාගයක් වුණත් හොඳයි. සක්මන් කර කර මේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කී හරි කමන්නේ සක්මන් කරන්න. ඒකෙන් මේ හිත ඇත්තටම තැම්පත් වෙනවා. මේකමයි ද්වේෂය දුරු කරන්න තියෙන ක්‍රමය. දැන් ද්වේෂය කියන එක පෝෂණය වෙන්නේ අර හිතට එන තරහ හිතුවිල්ලට අනුරූප දේවල් හිතනකොටනේ. ඔන්න හිතට තරහ හිතුවිල්ලක් ආවා මට මෙහෙමත් කියලා. මට මෙහෙමත් කියලා. මේ වගේ වචනිකුත් කියලා අපි හිතනවා. ඒ හිතන්න මොකද්ද වෙන්නේ? අර ද්වේෂයටම ඉන්ධන සැපේනවා. ද්වේෂීම වැඩි දියුණු වෙලා යනවා. හැබැයි අපි ඒකේ අනිත් පැත්ත හිතනවා. අපි අනිත් පැත්තට කල්පනා කරන්න පටන් ගන්නවා. අනිත් පැත්තට කල්පනා කරන්න පටන් ගන්නකොට අර ද්වේෂයට තියෙන තැන නැතුව යනවා. දැන් ඒක හරි ලස්සනයි. ඒ කියන්නේ තැන නැතුව ගියාම ද්වේෂය නැතුව යනවා. මම ලස්සන සිද්ධියක් කියන්නම්. හරි ලස්සන සිදුවීමක් වුණා මේ දෙව්ලොව ඒකත්. තව්තිසාවේ වෙච්ච සිද්ධියක්. මේ දේවල් අපි අහන්නේ දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ සත්තා දේව මනුස්සානං වූ අපේ බුදුරජාණන් වහන්සේ නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක අවස්ථාවක සක්දෙවිඳු මේ දිව්‍යාසනේ නැති වෙලාවේ එකපාර මහ විරූපී කැත සතෙක් අර දිව්‍ය ආසනේ මත පහළ වුණා. පහළ වෙලා මේන්න මේ කැත යක්ෂයා කැත සතෙක් පහළ වෙලා අර දිව්‍ය ආසනේ උඩ වාඩි වුණා දැක්කාම දෙවිවරුන්ට කේන්ති ගියා. දෙවිවරු බයින්න පටන් ගත්තා. බහිනවා වහාම ඔතනින් ඔය සක්දෙවිඳුගේ ආසනේ කියලා. දැන් දෙවිවරු කිපුණා. දෙවිවරු බයින්න මේන්න මේ කැත සත්වයා ටික විශාල වෙලා හරි ලස්සන අමුතු ආනුභාව සම්පන්න එකෙක් බවට පත් වුණා. වෙලාව කියන්නේ ඒක සාමාන්‍යයෙන් ලස්සන වේගන එනකොටම සක්දෙවිඳු ආවා. සක්දෙවිඳු ඇවිල්ලා සක්දෙවිඳු කිසිම කලබලයක් නෑ. සක්දෙවිඳු ඒ යක්ෂයා ඉදිරියේ කිව්වා
නිදුකාණෙනි එහෙමයි කතා කළේ. නිදුකාණෙනි මම මේ දෙදෙව්ලොවටම අධිපති සක්‍රයා. මම මේ දෙදෙව්ලොවටම අධිපති සක්‍රයා කියලා මෛත්‍රියෙන් කිව්වා. මෛත්‍රියෙන් මේක කියලා මෛත්‍රියෙන් ඔහු දිහා බලාගෙන ඉන්නකොට මේ යක්ෂයා ටික ආයම චූටි වුණා. චූටි වෙලා නැතරම නැතිලා ගියා. ඒකල මේ දෙවිවරුන්ට සක්දේවද කියනවා දෙවිවරුනි ඔබ දන්නේ නැහනේ. ඔය ආවේ ද්වේෂය අනුභව කරන යකෙක්. බලන්න මේ ලෝකේ හැටිනේ. ද්වේෂය අනුභව කරන යකෙක් තමයි ඔය ආවේ. එතකොට දෙවිවරු ආපු ගමන් මෙයාට මොනවද දුන්නේ? මෙයාට හොඳට කෑම දුන්නා. මෙයා අර පුටු උඩ ඉඳගෙන හොඳට කාලා තර වුණා. සක්දේවද ආපු ගමන් කෑම අත්හිටෙව්වා. කෑම අත්හිටෙව්වා විතරයි. මෙයා හේම නැති වෙලා ගියා. අපේ හිත ඇතුලේ ඔය යකා ඉන්නවා කියලා හිතන්න. ඔය යකා ඉන්නවා කියලා හිතන්න මේ හිත ඇතුලේ. මේ යකාට කෑම දෙන්න එපා. මේ යකාට කෑම දුන්නොත් එහෙම මේකා තර වෙනවා. ඒ නිසා කෑම නවත්තන්න ඕන. මේ හැම අකුසලයකටම මේක කරන්න තියෙන්නේ. ඔය අපි අහලා තියෙනවනේ නේද ඉස්සර සීයා කෙනෙකුයි මේ මුණුපෙරෙකුගේ කතාව. මුණුපුරාට සීයා කතාවක් කියනවා පුතේ මගේ ඇතුලේ සත්තු දෙන්නෙක් ඉන්නවා. එකෙක් හොඳ එකෙක් නරක එකෙක්. එතකොට පුතා අහනවා සීයා ඉතින් උන් මොකද කරන්නේ? පුතේ උන් හැමතිස්සෙම රණ්ඩු. හොඳ එකයි නරක එකයි රණ්ඩු කිව්වා. එතකොට පුතා අහනවා සීයේ දැන් ඔය දෙන්නකින් කවුද දිනන්නේ? පුතේ දිනන්නේ මං කණ්ඩ දෙන එක. දිනන්නේ මොකද? මං කණ්ඩ දෙන එක. හොඳ එකාට කණ්ඩ දුන්නොත් හොඳ එකා තර වෙලා නරක එකාව නසනවා. නරක එකාට කණ්ඩ දුන්නොත් නරක එකා තර වෙලා හොඳ එකාව නසනවා. ඔබ තීරණය කරන්න ඕන කණ්ඩ දෙන්නේ කාටද කියලා. එහෙමයි. එහෙම තේරුම් ගන්න. ඔය අපේ කටවහරිත් කරන පින්න ස්වාමීන් වහන්සේ දැන් කාට හරි කෙනෙක් මේ ටිකක් තරහක් ඇතුණා මට යකා වැහුණා කියලා කියනවානේ. දැන් ඒ වගේ ඔබේ සිත තුළ ඉන්න යක්ෂයා වෙන්න පුළුවන් අවදි වෙලා තියෙන්නේ කෝපයක් විදිහට. ඒක නිසා ඔබම තීරණය කරන්න කාවද පෝෂණය කරන්න කියලා. පින්නත් ස්වාමීන් වහන්සේට අපේ තවත් පැනයක් යමුලා තියෙනවා පින්නත් ස්වාමීන් වහන්සේ. පින්නත් ස්වාමීන් වහන්සේ මේ ආහාර වලට තියෙන ගිජු බව කොහොමද මේ නැති කරගන්නේ කියලා අහන පින්නත් ස්වාමීන් වහන්සේ. ආහාරය කෙරෙහි පවතින ගිජු බව දුරු කර ගැනීම පිණිසමයි භාග්‍යතුන් වහන්සේ ප්‍රතිවේක්ෂාව වදාළේ. ප්‍රතිවේක්ෂාව කියලා කියන්නේ අර්ථය සලකාගෙන ආහාර ගැනීම. ඉතින් මේක භික්ෂුවකට විතරක් වදාළ එකක් නෙමෙයි දිල්ෂාන්. එහෙමයි. දැන් භික්ෂුවක් හැමතිස්සෙම දානි ගන්නේ පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසීවාමි. මං නුවණින් සලකනාම මේ පිණ්ඩපාතය ගන්නවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාටත් අදාලා පටිසංකා යෝනිසෝ ආහාරං ආහාරීමි. මං නුවණින් සලකලාම ආහාරය අනුභවයට ගන්නෙමි කියලා එහෙම නුවණින් සිහි කරන්න කියලා. ඒ නුවණින් සිහි කරනකොට ඔහු සිහි කරන්නේ මොකද්ද? මේ ආහාරය මම මේ අනුභව කරන්නේ මේ ජවයක් පිණිස නෙමෙයි. නේව දවාය. න මදාය. මේක මේ මත් වෙන්න ගන්න හේකුන් නෙවෙයි. න මණ්ඩනාය. කය සරසන්න ගන්න හේකුන් නෙවෙයි. න විභූෂනාය. විශේෂයෙන් නිකන් කය සරස ගන්න දැන් අපි ගත්තොත් එහෙම අර මස් පිඩු වර්ධනය වෙන්න වෙනම කනවා ඊළඟට අපි මේ හැමේ පාට හැදෙන්න වෙනම කෑම කනවා මෙහෙම තියෙනවානේ. ඒව උදෙසා නෙවෙයි මගේ මේ ආහාරය. මගේ මේ ආහාරය මම අනුභව කරන්නේ යාව දේවි මස්ස කායස තිතියා. කය පවත්ව ගන්න. යාපනාය කයේ යැපීම පිණිස විහිං සූපරතියා කුසගිනි වෙහෙස දුරු කර ගැනීම පිණිස මේ ආහාරය අනුභව කරාම හටගෙන තියෙන කුසගිනි වේදනා නැතුව යනවා. මේ හටගන්න තියෙන කුසගිනි වේදනාවල් ටිකකට නවතිනවා. මට මගේ ජීවන යාත්‍රාව මේ සිල් ගුණදම් පුරාගෙන සුවසේ ගත කරන්න පුළුවන්. මේ අර්ථයටයි ආහාර කියලා ආහාර ගැනීම. මේ ප්‍රත්‍යවේක්ෂාව තමයි බුදුරජාණන් වහන්සේ ආහාරය කෙරෙහි පවතින ගිජු බව දුරු කර ගන්නට වදාළ ඒක මේ යෝනිසෝ මනසිකාරයක් නුවණින් සිහි කිරීම. ඉතින් මේක පුරුදු වෙන්න. මේක පුරුදු වෙවීම ආහාර අනුභව කරන්න උත්සාහවත් වෙන්න මේක කියන්න ඕන එකක් නෙමෙයි. Taman හිතින් හිතුවාම හරි. Taman හිතින් හොඳට නුවණින් සිහි කරන්න ඕන. ඊළඟට ඔබට හුරු වෙන්න පුළුවන් ඔබ ආස කරන ආහාර පාන දෙන්න. දැන් ඔබ යමකට ආස කරන ආහාර පාන තියෙනවානේ භෝජන ಜಾති. ඒ භෝජන අනිත් අයට දන් දෙන්න.
ඒකත් මේ ආහාරය කෙරෙහි තියෙන ගිජුභාවය දුරු කරගන්න අපිට හරි උපකාර වෙන කාරණාවක්. ඉතින් මෙහෙම කරනකොට ටික ටික දුරු කරගන්න පුළුවන්. එහෙමයි. වෙන සමිනස්ස අපිට තවත් කෙනෙක් පෙනයක් යොමු කරලා තිනවා. ඒ හා සමගම තවත් පෙනයක් යොමු කරන නිසා පැන දෙකම ඔබ වහන්සේට යොමු කරන්න පින්නත් ස්වාමීනි. පළවෙනි එක තමයි පින්නත් ස්වාමීන් වහන්සේ මම කලක සිට මානසික ව්‍යාකූල වීමක් නිසා ඖෂධ ප්‍රතිකාර ලබා ගනිමින් සිටිමි. සිත තුළ සතුට රඳා පැවැත්මක් නැහැ ස්වාමීනි. මා විදින පීඩා සහගත බවින් මිදී සතුට සැනසීම උපදවා ගැනීමට මාහට අවවාදයක් ලබා දුන් මැනවි කියලා එක පැනයක් අපිට යොමු කරනකොට පින්නත් ස්වාමීන් වහන්සේ තවත් කෙනෙක් අපිට මෙහෙම කරනවා. මම දන්න අයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා හැම විටම දුකින්ම ඉන්නවා. ඔහු හිතන්නේ ඔහුට කවුරුත් නොමැති බවක්. ඒ නිසාම ඔහු දුකින්ම ඉන්නවා. ඔහු සිටින්නේ මානසික ව්‍යාකූල තත්ත්වයක. මේකට පිළිතුරක් දෙන්න පින්නත් ස්වාමීනි අවසරයි කියලා අපිට යොමු කරලා තියෙන්නේ. පෙර කළ පින් ඇති බව හිතන්න. හිතේ සතුටින් ඉන්න ඔබට බොහෝම උපකාර වෙන එකක්. ඔබට පෙර කළ පින් තියනවා කියලා සතුටු වෙන්න. දැන් බලන්න මේ ඔබට ඔය ප්‍රශ්න ඔක්කොම දැන් මේ ප්‍රශ්නේ අහන්නේ මේ වැඩසටහන දිහා මේ බලාගෙනනේ. එහෙමයි. මේ ධර්ම දේශනාව අහමින් තමයි මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. ප්‍රශ්නේ ගැන හිතන එක අතහරින්න. අනේ මෙච්චර ප්‍රශ්න තියෙන මගේ ජීවිතේ මට බුදුරජාන් වහන්සේගේ බණ අහන්න පින තිබ්බනේ. මෙහෙම හිතලා Tamanට ලැබිච්චි පිනට ලැබිච්චි වාසනාවෙන් සතුටු වෙන්න. මෙහෙම මානසික ව්‍යාකූලතා මානසික අපහසුතා නොයෙක් කරදර සහිත ජීවිතයක් ලැබිලත් මට අනේ මට පිනක් තිබ්බනේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. මට බුදුරජාන් වහන්සේ සරණ යන්න වාසනාවක් තිබ්බනේ. මට ධර්මයේ සරණ යන්න වාසනාවක් තිබ්බනේ. මට සංගරුවන සරණ යන්න වාසනාවක් තිබ්බනේ කියලා Tamanට තෙරුවන් සරණ යන්න ලැබුණු වාසනාව ගැන හිතලා සතුටු වෙන්න. මෙහෙම මනුස්ස ප්‍රජාවක් අතරේ නොයෙකුත් කරදර කංකටොළු අස්සේ වුණත් කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ඇසුරු කරන්න ලැබුණානේ කියලා සතුටු වෙන්න. මේ ඇස් දෙකෙන් බණපද කියවන්න ලැබුණානේ කියලා සතුටු වෙන්න. මේ කන් දෙකෙන් බණපද අහන්න ලැබුණානේ කියලා සතුටු වෙන්න. මෙහෙම තමන්ගේ ජීවිතයේ අර පෙර පිනකට ලැබිච්ච වාසනාව ගැන හිත සතුටු වෙන්න. අර අවාසනාවන්ත තැන් අපහසුතාම හිත ලත වෙන්නේ නැතුව. ලත වෙනවාද සතුටු වෙනවාද කියන එක තමන්ගේ තීරණය. ඒක තමන්ගේ තීරණය. සතුටු වෙන්න ගොඩාක් දේ තියෙද්දි මැණික් ගලේ පය හැපිලාත් එය නොදැක යන අන්ධයෝ වගේ අපි ජීවත් වෙන්න හොඳ නැහැ. අපි මැණික් ගලක් නෙවෙයි මේ මැණික් ආකාරයක් වගේ අපිට මේ පින් කරගන්න ලැබිච්ච ජීවිතේ. ඒ ලැබිච්ච ජීවිතේ නොයෙකුත් ආබාධ නොයෙකුත් කරදර ඔබට තියෙන්න පුළුවන් පින්වතුනි. ඒ තියෙන කරදර සංසාරයක තියෙන දේවල්. සංසාර ගමන එනකොට නිරේ ඉපදිලා අපි ඊට වැඩිය කරදර විඳලා ඇති. පෙරේත ලෝකවල උපන්නාම ඊට වැඩිය කරදර විඳලා ඇති. ඊට පස්සේ අනිකුත් ජීවිතවල අපි කොච්චර කරදර කංකටොළු විඳලා ඇද්ද? ඊළඟට මේ ලෝකෙ දිහා හොඳට ඔබ දැන් මාධ්‍ය ක්‍රමේ තියෙනවා. අන්තර්ජාලය තියෙනවා ලෝකෙ දිහා බලන්න. එක දිගට මේ යුද්ධ තියෙන රටවල් තියෙනවා. හරියට ඉන්න තැනක් නැහැ. ඒ මිනිස්සු හැංගිලා ඉන්නේ. එහෙම ජීවිත මේ ලෝකෙ තියෙනවා. ඊළඟට පැම් පොදක් හොයාගෙන වතුර පොදක් වෙනුවෙන් කිලෝමීටර් ගණන් හැමදාම ඇවිදින ජීවිත තියෙනවා. ඒ ජීවිතේ උපන්දා ඉඳලා මැරෙනකන් වතුර හැවිල්ලා තියෙන්නේ. වෙන මොකුත් නැහැ. කන්න මොකුත් නැති හින්දා මැටි වලින් රොටි හදාගෙන ඒ මැටි රොටි කකා ජීවිතේකට ගහගන්න මිනිස්සු ඉන්නවා. ඊළඟට මේ මනුස්ස ලෝකෙම අපිට පෙනිපෙනීම උපදිනකොටම මේ ඒඩ්ස් වගේ භයානක රෝග ඇතුව උපදින මිනිස්සු ඉන්නවා. අවුරුදු 30යි 35යි මැරිලා යනවා. මෙහෙම ලෝකයක් මේ. මෙහෙම ලෝකෙක ලැබිච්ච දේෙන් සතුටු වෙන්න. අනේ මෙහෙම ලෝකෙක මට බුදුරජාන් වහන්සේ සරණ යන්න ලැබුණා කියන්නේ මං කොච්චර වාසනාවන්තයෙක්ද? මම මේ සරණේම පිහිටන්න ඕන. මෙහෙම ලෝකයක මට ධර්මයේ සරණ යන්න ලැබුණා කියන්නේ මං කොච්චර වාග්යවන්තයෙක්ද? මම මේ ධර්මයේම පිහිටන්න ඕන. මෙහෙම ලෝකයක මට සංගරුවනක් සරණ යන්න ලැබුණා කියන්නේ රහතන් වහන්සේලාගේ වචන අහන්න ලැබුණා කියන්නේ මං කොච්චර වාසනාවන්තයෙක්ද? මං සංගරුවනම සරණ යන්න ඕන.
මට මෙහෙම ලෝකික කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ලැබුණා. අනේ මං කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර නම් කවදාවත් මගේ ජීවිතේ මැරෙනකන් අතහැරගන්නේ. ආන් එහෙම පින්වතුනි ලැබිච්ච දෙයින්. ලැබිච්ච දෙයින් සතුටු වෙලා ඒ සතුට මත පිහිටා ප්‍රීති ප්‍රමුදිත හිතින් චුට්ට හරි තව තව පින් කරගන්න මහන්සි ගන්න. ඒකට ඔබේ ඒ සතුට ගොඩක් උදව් කරනවා. ඒ නිසා ඔබමයි තීරණය කරගත යුත්තේ මේ ඉන්න ටික කාලේ අර එන කරදර කම්කටොළු ගැනම හිත හූල්ලමින් වාසය කරනවාද? එහෙම නැත්නම් මේ ලැබිච්ච වාසනාව ගැන හොඳට නුවණින් සලකලා එය සිහි කර කර සතුටු වෙනවාද කියන එක ඔබමයි තීරණය කළ යුත්තේ. කාල වේලාව බොහොම ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් යන මොහොතක අපි සූදානම් වෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් තවත් කාරණාවක් පිළිබඳව විමසන්න. පින්වත් ස්වාමීන් වහන්සේ දෙකටම බණ අහන්න භාවනා කරන්න යන විට හිතට ගොඩක් වෙහෙසකර බවක් දැනෙනවා. එය දුරු කරගන්නේ කෙසේද කියලා තමයි පින්වත් ස්වාමීන් වහන්සේ අපට පැනීම් කරලා අහන්නේ. මෙහෙමයි තමන් කලමනාකරණය කරගන්න ඕන ඒ ධර්මයේ හැසිරීමේදී කරන දේවල් පවා තමන් හොඳ කලමනාකරණයකින් තමයි ඒ දේවල් කළ යුත්තේ. ඒකෙවි අපි හිතමු එක දිගටම කෙනෙකුට බණ අහද්දී ඒ බණ අසාගෙන ඉඳීමේ ප්‍රීතිය නැතුව යනවා නම් එයාට ධර්මානුකූල වෙනත් දෙයකට යොමු වෙන්න පුළුවන්. අපි හිතමු දහම් පොත් කියවන එක. ඊළඟට හරි වටින එකක් ධර්ම සජ්ජායනාව. මේ ධර්ම සජ්ජායනාව කියන එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අතීතේ ඉඳලා කරගෙන ආපු දෙයක්. ඒක නිවන් මාර්ගට අදාළ දෙයක්මයි. ඒක විමුක්ත ආයතනයක්. නුවණින් කරුණු සිහි කර කර ධර්මයේ සජ්ජායනා කරද්දී ධර්ම අවබෝධ වෙන්න උනත් පුළුවන්. විමුක්ත ආයතනය. නිසා ධර්මයේ සජ්ජායනා කිරීම ඊළඟට සජ්ජායනා කරනවා නම් තව කොච්චර තියෙනවද අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මිහිරි කවියට නගලා තියෙනවා. අපිට කම්මැලිකම කලසකමක් කෙනකොට බුදු ගුණ කවි ලස්සනට සජ්ජායනා කරන්න පුළුවන්. අපිට ගොඩාක් දේවල් තියෙනවා කරන්න. ඒ මේ එකිනෙකට තමන්ගේ ජීවිතේ මාරු කරගෙන අර තමන්ගේ අලසකම දුරු වෙන විදිහේ වැඩපිළිවෙලක් හදාගන්න ඒ කලමනාකරණයට ඉතින් තමන් දක්ෂ වෙන්න ඕන. අපිට කියන්න බෑනේ දැන් සමහර කෙනෙක් මේ දවසට පැය ගාණක් වුණත් ප්‍රීතියෙන් බණ ඇහිීමේ හැකියාවෙන් යුක්තයි. ඉතින් එයා එක දිගටම බණ ඇහුවට කමක් නැහැ. සමහර ලාවට තව කෙනෙක් හොඳට භාවනා කරන්න දක්ෂයි. එයා ඉතින් එක දිගටම භාවනා කරන එක සුදුසුයි. ඒ වගේ අර අපි දක්ෂ වෙන්න ඕන. අපේ කාලය අපිට අපතේ නොයන විදිහට අලසකම් නොපැමිණෙන විදිහට කලමනාකරණය කර ගැනීමට අපි දක්ෂ වෙන්න ඕන ධර්මානුකූල වැඩපිළිවෙලින් ඉවත් නොවි. අපිට තියෙනවනේ ඒකට ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ ක්‍රම මුල් කරගෙන තමන්ගේ දැන් මේ කාලේ ඉතින් ඒකට ඕන තරම් අපිට අවකාශ තියෙනවා. ධර්ම සජ්ජායනා කරන්න පුළුවන්. මේ මිහිරට පිරිත් සජ්ජායනා කරන්න අපි කියලා දීලා තියෙනවා. ඒ මිහිරට පිරිත් සජ්ජායනා කරන්න පුළුවන්. ඉතින් එහෙම තමන්ගේ ඒ ඊළඟට සක්මන් කරන්න පුළුවන්. කලමනාකරණය කරගන්න. ඒකට දක්ෂ වෙන්න. එහෙමයි. පිනසයිනස් අපිට තවත් කෙනෙක් පැනයක් යොමු කරලා තියෙනවා. පිටත් ස්වාමීන් වහන්සේ මට පුතාලා දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් දෙවුන් දරුවන්. ඔවුන් ඉගෙනීමට මඩක් දුර්වලයි. උගන්වන දේවල් වලට අවධානයෙන් අහුම්කම් දෙන්නේ නැහැ. නමුත් ඔවුන්ට හොඳ නිර්මාණ හැකියාවන් තියෙනවා. මේ සඳහා මොනවද කරන්න ඕනේ කියලා අහන පිටත් ස්වාමීන් වහන්සේ. ඒ දරුවන්ගේ දෙමව්පිය විදිහට ඒගොල්ලන්ට තියෙන අර නිර්මාණශීලී හැකියාවලිනුත් ඉදිරියට යන්න. ඒ කියන්නේ නිර්මාණශීලී හැකියාවලින් හොඳ ගුණාත්මක දියුණුවක් ඇති කරගන්නත් දෙමව්පිය විදිහට ඔබ උදව් කරන්න. මොකද ඇත්තටම දරුවන්ගේ ඒ වගේ අර ස්වභාවයෙන් තියෙන දක්ෂතාවලින් මේ ලෝකයට ලස්සන නිර්මාණකරුවෝ බිහි වෙනවා. හැබැයි ඇතැම් දෙමව්පියෝ නිසා ඒ බඳු නිර්මාණකරුවෝ බිහිවීම මේ අවහිර වෙනවා. ඒ කියන්නේ දෙමව්පියෝ ඒකට ඇතැම් වෙලාවට ඉඩ කඩක් නොදෙනා නිසා. ඒ නිසා ඒ දරුවන්ට ඒකට අවකාශ සලසන්න. ඒ කියන්නේ යාළගේ නිර්මාණශීලී හැකියාවෙන් ඒ පැත්තෙන් යාළට ඉදිරියට යන්නත් මම් පෙත් සකස් කරලා දෙන එක බොහොම වටිනවා. ඊළඟට ඉතින් දෙමව්පියෝ විදිහට අපි දරුවන්ගේ ඉතින් හැම දරුවෙක් මේක විදිහට දක්ෂ නැහැනේ. නමුත් අපි ටික ටික උත්සාහවත් වෙන්න ඕන.
ඒ දරුවන්ගේ අර අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් එතනදීත් දියුණුව කරා යන්න උදව් කරන්න. ඉතින් ඒකට ඒ සාමාන්‍යයෙන් පන්ති භාර අංශ භාර ඒ ආදී ගුරුවරුත් එක්ක සාකච්ඡා කරලා හෝ ඒ දරුවගේ දක්ෂතා දියුණු කරගන්න දෙමව්පියෝ කැප වෙන්න ඕන කියලා තමයි අපිට සිහිපත් කරන්න තියෙන්නේ නේද? එහෙමයි. කාලය කියන්නේ ඒකීය රේඛීය ගමනක්නේ. එකම විදිහකට එකම රේඛාවක කාලය ගමන් කරද්දී අපි විසින් ඒ කාලයත් එක්ක කටයුතු කරන්න ඕනේ කොහොමද කියන එක කල්පනාකරණය කරගන්නට ඕනේ. ඉතින් අද දවසේ යොවුන් දහම් වැඩසටහන ඔබට සමීප කරන් තියෙන කාලය ඉතාමත්ම ශීඝ්‍රයෙන් අවම වෙමින් පවතින මොහොතක අද මේ සඳහා දායකත්වය ලබා දුන් සුපින්නුතුන්ට පුණ්‍යානුමෝදනා කළ යුතු වෙනවා. එනිසාවෙන් අදට අපේ කතිකාවත මෙතකින් නිමවට පත් කරන්නට අපි පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අද දවසේ දායකත්වය ලබා දුන් විචිත්‍ර පින්කම් සමූහයේ පින්වත් පිරිසගේ මූලිකත්වයෙන් බොදුසවිය සමාජ සත්කාර පදනම සදහම් මිතුරෝ පින්ගිනුම සහ මනුලොවින් සුගති රැකවරණ යාත්‍රා යන සංවිධානවල සාමාජික පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනා කිරීමට අවසරයි පින්වත් ස්වාමීනි. අද දවසේ මේ යොවුන් දහම් වැඩසටහනේ දායකත්වයන් විකාශන දායකත්වයන් දරනු ලබන්නේ විචිත්‍ර පින්කම් සමූහයේ පින්වත් පිරිසගේ මූලිකත්වයෙන් බොදු සවිය සමාජ සත්කාර පදනම සදහම් මිතුරෝ පින්ගිනුම සහ මනුලොවින් සුගති රැකවරණ යාත්‍රා යන සංවිධානයවල ඒ සමාජික පින්වත් පිරිස විසින් ඒ පින්වතුන්ලගේ ප්‍රධාන අරමුණ මේ විදිහටයි සඳහන් කරලා තියෙන්නේ. සියලුම දෙනාට නිවන් දක්නා ජාති දක්වා ශ්‍රී සද්ධර්මය ඇසෙන බිමක ඉපදීමටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසත් මේ සියලු පින් හේතු වේවා කියන අදහසිනුයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කළේ. උදාාර අරමුණකින් මේ නිවන් දක්නා ජාති දක්වාම ශ්‍රී සද්ධර්මය ඇසෙන බිමක මේ පතන්නේ කුමක්ද? සත්පුරුෂ ආශ්‍රය. ජීවිතේ පින්දහම් රැස් කරන අපි නිරන්තරයෙන් අපේ ජීවිතේ පැතුමක් කැමැත්තක් විදිහට ඇති කරගත යුතු එකක්. සත්පුරුෂ ආශ්‍රය. සද්ධර්මයේ කතා කරන යහපත අයහපත පෙන්වා දෙන අයහපතින් අපේ ජීවිතේ මුදවා ගන්න උපකාර කරන සත්පුරුෂයෝ ඇසුරු කරන්න ලැබේවා. ඒ සත්පුරුෂයන්ගේ ඇසුර පැතීම කියලා කියන්නේ නුවණැත්තෝ වර්ණනා කරපු දෙයක්. ඒ නිසා සත්පුරුෂයන්ගේ ආශ්‍රය පතන්න. වේගෙන් ගෙවිලා යන ජීවිතයක් අපිට තියෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාළේ මේ අච්චෙන්ති කාලා වේගෙන් කාලය ගෙවි යනවා. තරයන්ති රත්තියෝ අපිට නොදැනීම රෑ දවල් උදා වෙනවා. දැන් බලන්න අද දවසේ මේ වෙනකොට හවස් කාලයට මෙලමිලා. උදෑසන ආරම්භ වෙච්ච දවස දැන් හවස් කාලයට එළඹිලා තව හෝරා කීපයකට පස්සේ රැය එළඹෙනවා. රාත්‍රිය අපි නිින්දට යාවි. ආය අවදි වෙනකොට තවත් දවසක්. ඉතින් මෙහෙම වේගෙන් අපේ කාලෙ ගෙවි යනවා. අපට නොදැනීම රෑ දවල් උදා වෙනවා. ওই දේවල් සිද්ධ වෙනකොට අපිට නොදැනීම සිද්ධ වෙන දෙයක්. වයෝ ගුණං අනුපුප්පං ජහන්ති. ජීවත් වීම පිණිස අපට ලැබිච්ච වයස ආයුෂය අනු පිළිවෙලින් අඩු වෙවි යනවා. කොච්චරක් ගිනවද කියලා අපි දන්නේ නැහැ. කොච්චර කාලෙ ඉන්න තියනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඉන්න තියෙන යම් ටිකක් ඇද්ද ගෙවෙන හැම දවසකින්ම ඒ ටික තමයි අඩු වෙලා යන්නේ. හරියට බුදුරජාන් වහන්සේ වදාළේ සිඳීගෙන යන දොළපාරක වතුර ඩිංගිත්ත වගේ මිනිස්සයාට ඉන්න තියෙන කාලය අහිමි වෙනවා. ඒ කාලේ අහිමි වෙන ජීවිතේ පින්වතුනි උපමාව පින් කරගන්න. Tamanට පින් කරගන්න ලැබිච්ච අවස්ථාව ගැන සතුටු වෙවි පින රැස් කරගන්න. තිරුවන් සරණ යන්න ලැබුණා. මේ කුසල අකුසල් ගැන පින් පව් ගැන අහන්න ලැබුණා. මේ අහන්න ලැබිච්ච මොහොතේ හොඳට පින් කරගන්න මේ වේගෙන් ගෙවි යන ජීවිතේ. ඉතින් අද දවසෙත් මේ පින්වතුන්ලා මේ උතුම් කල්යාණ මිත්‍ර සමාගමයක් ඒ පිරිස එකතු වෙලා තමන්ගේ ජීවිතේට සියලු දානයන් අතර අග්‍ර වූ ධර්ම දානමය පින්කම සිද්ධ කළා. මේ පිනේ අනුහසින් අපිට නිවන් දක්නා ජාති දක්වාම උතුම් කල්යාණ මිත්‍ර ඇසුරේ ශ්‍රී සද්ධර්මය ඇහෙන තැනක උපදින්න ලැබේවා.
චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් ඉතින් ඒ පින්වතුන්ලගේ පුණ්‍ය ප්‍රාර්ථනා ඒ අයුරින්ම සඵල වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ රැස් වුණා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අපි පළමු කොට සක්දිවිදු ප්‍රධාන සතරවරන් දෙවිවරුන්ට අනුමෝදන් කරමු. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද සාදරයෙන් පහන් සිතින් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ රැකවරණ අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දේවෝත්තම අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ යොවුන් දහම් වැඩසටහනේ විකාශන දායකත්ව දරන විචිත්‍ර පින්කම් සමූහයේ ඒ පින්වත් පිරිසගේ නමිනුත් ඒ වගේම බොදු සවිය සමාජ සත්කාර පදනම සදහම් මිතුරෝ පින්ගිනුම සහ මනුලොවින් සුගති රැකවරණ යාත්‍රා යන ඒ සංවිධානවල සාමාජික හැමදෙනාගේ නමිනුත් මිය පරලොයන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන්ම සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින්පෙත් අනුමෝදනා සිදු කරන්න. රැස් කරගන්ට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අද ධර්ම දානමය පින්කම සිදු කරන විචිත්‍ර පින්කම් සමූහයේ පින්වත් පිරිසටත් බොදු සවිය සමාජ සත්කාර පදනමේ සදහම් මිතුරෝ පින්ගිනුමේ සහ මනුලොවින් සුගති රැකවරණ යාත්‍රා යන සංවිධානවල ඒ සමාජික පින්වත් සියලු දෙනාටත් ඒ අයගේ පවුල්වල සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව මේ ධර්ම දානමය පින්කම ඒ පින්වතුන්ලා හැම දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වාසනා වෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් අපි පින්පෙත් අනුමෝදනා සිද්ධ කරනවා අපේ පින්වත් මේ යොවුන් දහම් වැඩසටහන මෙහෙවීම් සිදු කරන අපේ පින්වත් ලක්ෂාන් උපාසක මහත්මයාගේ පියාණන් පින්වත් ඩී.ඒ. ධර්මදාස මහත්මයා මේ වෙනකොට ගිලන්වයි සිටින්නේ. අපි මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාද බලය, රත්නත්‍රයේ ආශිර්වාද බලය, දෙවියන්ගේ ආශිර්වාද බලය ලැබිලා පින්වත් ඩී.ඒ. ධර්මදාස පියාණන්ට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාව සැලසෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කරගන්ට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයෝ ශ්‍රද්ධහා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේ මේ යොවුන් දහම් වැඩසටහන මෙහෙවීම සිදු කරපු අපේ පින්වත් දිල්ෂාන් උපාසක මහත්මයාට ඒ වගේම යොවුන් දහම් වැඩසටහන සජීවීව ඔබ වෙත අරගෙන ඉන්න ඊටාම වෙහෙසී කටයුතු කරන අපේ ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ ඒ පින්වතුන්ලා සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. ගෞතම සාසනය තුල සුවසේ ධර්මයේ හැසිරෙලා සුවසේම පින් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ, පින්වත් ඔබ වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා එක්කනවා. අද දවසේදී අප විසින් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරන්නට මේ සියලු පුණ්‍ය ධර්මය මහෝපකාරී වේවා, හේතු වාසනා වේවා කියා සාදු සාදු සාදු. අද දවසේදී යොවුන් දහම් වැඩසටහන සඳහා දායකත්වය ලබා දුන්නේ විචිත්‍ර පින්කම් සමූහයේ පින්වත් පිරිසගේ මූලිකත්වයෙන්
බොදුසවිය සමාජ සත්කාර පදනම සදහම් මිතුරු පින්කිනුම සහ මනුලොවින් සුගති රැකවරණ යාත්‍රා යන සංවිධානවල සමාජික පින්වත් පිරිස. ඉතින් ඒ සදැහැතියන්ගේ දායකත්වයෙන් ඔබට සමීප කර වූ ශ්‍රද්ධාරූප වාහිනිය ඔස්සේ ලක්කරු ගුවන්විදුලිය ඔස්සේ විකාශය කර වූ යොවුන් දහම් වැඩසටහන අපි නිමාවට පත් කරන්නේ සූදානම් වන්නේ. අපි නැවතත් ලබන සෙනසුරාදා දහවල් 1ට මුණ ගැසෙනවා. යොවුන් දහම් වැඩසටහන සමගින් ඔබේ ජීවිතය හරිමකට ගෙන යන්නට අපි ඔබට මහෝපකාරී වෙමින්. එනිසා වෙන්නේ ඒවකත් සිහිපත් කරමින් ඒ සමගින් සම්බන්ධ වෙන්න වගේම මේ සදහම් කතිකාවත ලොවට දායද කරන ධර්මදානයේ නිරත වන්න 071 232 88 87 දුරකථන අංකය අමතලා ඔබේ දායකත්වයෙන් ලබා දෙන්නට හැකියාව තිබෙන ඒවකත් සිහිපත් කරමින් ඔබේ නිවහනින් අපි සමුගන්නවා. අපි නැවත මුණ ගැසෙමු. ඔබට තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.